අපිටත් තරහක් තියෙනවා මේ ආණ්ඩුව මෙච්චර මහජන ආශිර්වාදයෙන් බලයට පත් වෙලා මේ අවුරුදු දෙක තුනක් මේ හොරුන් කිට්ටු කරගෙන මොකද්ද මේ කරපු විනාශය කියලා. ඒක මේ ආණ්ඩුවට ඇත්තටම ආණ්ඩුව ගේන්න මහන්සි වෙච්ච මිනිසුන්ගේ ඔළුව ඇතුලේ තියෙනවා ඒ විරෝධය ඒ තරහා තියෙනවා. ඒ ගැන වාදයක් නැහැ. පොදු මහජනයාගේ මේ තියෙන දුෂ්කරතාවයන් නිසා ඇතිවන තත්ත්වයන් මධ්‍යම පන්තියට ඒ ඔවුන්ගේ අර ජීවිතේ නඩත්තු කරගන්න බැරි වෙලා තියෙන තත්ත්වයන් ඔවුන් මේ මධ්‍යම පන්තියේ කොටස් ගොඩක් වෙලාට මේකේ තියෙන මේ දුෂ්ටකම් හරි අසාධාරණකම් වලට විරුද්ධව සටනට බහින අය නෙවෙයි. මේ ආර්ථිකයට දරා ගැනීමක් නැති තැනක් එනවා. ඒක මේක ගැන හරියාකාරව දැකපු මිනිස්සු දකිනවා. මම දකින්නේ මෙන්න මේක මේ ආර්ථිකය කඩා වැටීම මේ රජයේ පාලකයෝ දැක්කේ නෑ සමහර අය. සමහර අය මේක දැකලා මේක බලාගෙන හිටියා මේක වෙනකම්. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ නින් අද සජීවී සංවාදයේ සමගයි මම හිතන්නේ ඔබ හොඳ ආකාරවම දන්නවා අප මේ පසු කරමින් සිටින්නේ ඊටමත් වෙහෙසකාරී කාල පරිච්ඡේදයක් කලකිරීම ඒ වගේම දේශපාලනික වශයෙන් මේ සිදුවීමින් පවතින දේවල් පිළිබඳව අපිට තියෙන්නේ කිසියම් ප්‍රසන්න හැඟීමක් නෙවෙයි. මේ නිසාම අපිට අපි බොහෝ තැන්වලදී මේ මොහොතේ පවතින අර්ගලයට මැදිහත් වෙමින් ඉන්නවා. එතකොට දැන් මුළු රටම සටන් බිමක් වෙලා තියෙනවා. මුළු රටම අරගල බිමක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් කොළඹ කේන්ද්‍රීයව පැවතින අරගල භූමිය මෙහි ප්‍රධාන ස්ථානයක් ගන්නවා කියලා බොහෝ දෙනෙක් කියනවා. නමුත් ඒ වටා රට වටා ඇතිවෙන බොහෝ සිදුවීම් ක්‍රියාකාරකම් ඇතැම් මේවා ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් කරා වර්ධනය වෙමින් පවතිනවා. ඒත් එක්කම මේවා සම්බන්ධව මේවා ඇතුලේ කවුද ඉන්නවද මොනවද නැද්ද කොහෙටද මේවා යන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නිසා අද දවසේ අපි හිතුවා කතා බහ කිරීම සාධාරණයි. මේ අරගල බිමක් තියෙනවා. අපි හැමදාම මේවා పూర్ව දකින්න උත්සාහ කරන කණ්ඩායමක්. අපි ජන අරගලවලට හරි ආසයි කැමති. අපි රටමැදි ඉඳන් සටන් ගණනාවකට පණ දෙන්න උත්සාහ කරපු සටන්වල දිශාව හදන්න උත්සාහ කරපු දේශපාලන කියවීමක් අපිට තියෙන්නේ. හැබැයි අපි දැන් මේ ඇතැම් සටන් දිහා බලනකොට ඇතැම් අරගල දිහා බලනකොට ඒ වගේ අනාගතයේ කොයිබටද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට මේක ප්‍රශ්නයක් එසේ තියෙනවද? දැන් එසේ පවතිනවා අයයි අපිට නිගමනය කිරීමේ හැකියාව පවතින්නේ වර්තමාන තත්ත්වයන් ඊටාම නිවැරදිව දේශපාලනිකව කියවා ගැනීම ඇතුළේ. එතකොට අපි හැමෝම අහන්නේ ඔබ ගෝල් ෆේස් යන්නේ නැද්ද? එහෙම නැත්නම් අපි ගාලු මෝදුර මේ මහා අරගල භූමියට යන්නේ නැද්ද? ඇයි ඔබට දැනෙන්නේ නැද්ද ඔබේ ප්‍රශ්නේ? සැබවින්ම අපිට දැනෙනවා. මාධ්‍යයකට අපේ කාර්යභාරය මේ වෙලාවේ සමාජ වෛරය වගා කරන එක නෙවෙයි. එහෙම නැත්නම් ද්වේෂයේ බීජ නැත්නම් ප්‍රචණ්ඩත්වයේ බීජ වගා කරන එක නෙවෙයි. පුළුවන් තරම් ජනතාවට සංසුන් වෙලා මේ දේශපාලනිකව උපායමාර්ගිකව මේ තැන් පියමන් කරන්න මේ තැන් ජය ගැනීම සඳහා අපි කටයුතු කළ යුතුයි. කොන්දේසි විරහිතව අපි ඉතා හොඳ රටක් ප්‍රාර්ථනා කරන කට්ටිය හොඳ ජීවන තත්ත්වයක් ප්‍රාර්ථනා කරන කට්ටිය. හැබැයි මේ ඇතැම් ප්‍රශ්න වලින් අපි කැලේ ආවිද? අපි පාර වරද්දගෙන වෙන කොහෙවත් යාවිද? අපි අනතුරට ලක් වේවිද? අවසානයේ අපි වග බලාගත යුත්තේ පීඩිතයන් විසින් පීඩිතයන් පෙළීම නෙවෙයි. පීඩකයන් හොයාගෙන ඒ පීඩකයන්ට අදාළ සටන දියත් කිරීම සඳහා ඔවුන්ගෙන් මේ තියෙන අකටයුතු වලට නොකටයුතු වලට අපි යමක් කරන කිරීම සඳහා. ඉතින් මේ කාරණා එක්ක ටිකක් අපි කාලය ගත්තේ මේ පහුගිය කාලේ අලුත් අවුරුදු සමය නිමා වෙනවත් එක්කම වසන්තේ නිමා වෙනවත් එක්කම අපිට hina වෙන්නත් බැරි යන්නත් බැරි කාල පරිච්ඡේදයකට ආවේ. අවුරුද්දත් එසේමයි අපි ගත කළේ. කෙසේ වෙනවත් මාධ්‍යයක් හැට අපි එවැනි අවුරුදු සමයේ වුවත් ඔබත් එක්ක අපි බොහෝ දේවල් ගනුදෙනු කළා. හැබැයි අපිට මේක අතහරින්න බෑ. විශේෂයෙන් ඔබව අතහරින්න බෑ අපිට. ඒ නිසා මොන ගැටලු බාධක තිබුණත් අපි ඔබ මුණ ගැහෙන්න එනවා මේ විදිහට. අපි අද කතා කිරීම අනිවාර්යයි කියලා කල්පනා කරා මේ ජන අරගලය ගැන. ජන අරගල හැමතැනම තියෙනවා. මේවා කොහෙටද ගමන් කරන්නේ? මේවා පිටිපස්සේ ඉන්නේ කවුද? සැබෑවටම ජන අරගලයක් අවශ්‍යයි. ඒ අරගලය ඉතා නිවැරදිව කොහොමද අපේ ඉලක්කයන් වෙත ගෙනියන්නේ? ඒව ගැන කතා බහ කරමු. අපි ආරාධනා කරා වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාට දවසේ මේ සම්බන්ධව එතුමන්
මේ මොහොතෙත් එම සටන් බිමේ යම් යම් කියවීම් වල අධ්‍යයන වල ඉන්න කෙනෙක් නිසා ඒත් එකම අපි ආරාධනා කරා වෛද්‍ය සුමිත් වන්නරච්චි මහත්මයාට අපි බොහොම ආදරෙන් පිළිගන්න ගමන් අපි කැමති වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේ ඇත්තටම මේ සිදුවීම් පවතින දේවල් සම්බන්ධව අපිට ඇත්තටම hina වෙන්න බෑනන්නත් බෑ. එකක් සටනක් අවශ්‍ය වෙලා තියෙනවා. හැබැයි ඇතම් සටන් දිහා බලනකොට අපිට මේකෙන් අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය ලැබෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කොතනද මේ රට නැවතිලා තියෙන්නේ? මේ මොහොතේ දේශපාලනිකව රට නැවතිලා තියෙන තැන මොන වගේද? ඇතරම ගෞගේ බැන්තුමා අපි බැලුවොත් මේ ජනතාව වීදි බැහැලායේ සටන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම නිසා පමණක් නෙවෙයි. එතන විශේෂ තත්ත්වයක් තියෙනවා ඉතිහාසයේ. දැන් විශ්වවිද්‍යාල ආශ්‍රිතව ශිෂ්‍යෝ සති ගණන් කඳවුරු බැඳගෙන නිශ්චිත සටන් පාඨයක් ජයග්‍රහණය කරන්න සටන් දියත් කරපු අවස්ථාවල ඉතිහාසයේ තියෙනවා. නමුත් මෙවැනි සටනක් විශේෂයෙන් මේ මධ්‍යම පන්තික කොටස් වෙනදා සටන් බිමේ නොසිටින පිරිසක් අද මේ විහිදි බැහැලා තියෙනවා. ඔව්. ඒ නිසා එතන විශේෂ තත්ත්වයක් තියෙනවා. ඓතිහාසික තත්ත්වයක්. ඔව්. දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් එහෙම දැන් පහුගිය කාලේ ගොවියෝ මාස 10ක් පාරේ හිටියා. ඒ 20 ගාණක් විතර මම හිතන්නේ මැරුණා අසනීප වෙලා ඒ සීතලට ඒ වගේ ගොවීන් දසදහස් ගාණක් තමන්ගේ සටන දිනනකම්ම පාරේ හිටියා. උන්ට සටන් පාඨයක් තිබුණා. ඉතින් අවසානයේ අගමැතිවරයාට සිද්ධ වුණා සමාව අරගෙන පරාජය බාර ගන්න ගොවියෝ සටන ජයග්‍රහණය කරා. ඉතින් මෙතන මේ සටනේ තියෙන එක්තරා විශේෂත්වයක් තියෙනවා. දැන් මේ සටනේ මුල් වටේදී අපි දැක්කේ මේක ස්වාධීනව අපි නිරීක්ෂණය කරොත් ගෑස් පෝලිමේ ඉන්න ඉන්ධන පෝලිමේ ඉන්න එදිනෙදා ජීවිතේ කරගන්න බැරි හයරක යන්න විදියක් නැහැ. එතකොට පෝලිමේ දවස හිටියම දවස ගෙවිලා ඒ කුලි වැඩකටවත් යන්න විදියක් නැහැ. ඒ ආදි වශයෙන් අර එදිනෙදා ජීවිතයේ දුෂ්කරතාවය ගෙදර ගියාම ලයිට් කපලා ඒකත් එක්ක කෝපයටපත් වෙච්ච ජනතාව තමයි මුල් වටේදී අපිට දකින්න ලැබුණේ. ඒක මාධ්‍ය වලින් දිගින් දිගටම අතිශෝක්තියෙන් පවා කියන්නේ මාධ්‍යයේ කාලය ගත්තොත් එහෙම වැඩිම කාලය මේ පෝලිං වල ඉන්න ජනතාවට මයික්‍රොෆෝන් එක අල්ලන එක තමයි ගොඩක් අපි දකින්න ලැබුණේ. එතකොට ඒක සම්බන්ධ විග්‍රහයක් හරි ප්‍රශ්නේ විග්‍රහ කරන සිහිබුද්ධිය වඩා ගන්න තැනකට වඩා ඒ විරෝධය පෙන්වන එකක් තමයි මාධ්‍ය අපි දකින්න ලැබුණේ. හැබැයි ඊට පස්සේ අපිට දකින්න ලැබුණා ඒ ස්වභාවිකව පැනනගෙන විරෝධය යම් පිරිසක් විසින් හයිජැක් කරන ස්වරූපයක් අපිට දකින්න ලැබුණා. එකක් තමයි කොහොමත් අපේ රටේ මේ ශිෂ්‍යයෝ අතර තරුණයෝ අතර මේ පාලන ක්‍රමයේ පිළිබඳව විරෝධයක් අසතුටක් තියෙනවා. ඒකේ වරදක් නැහැ. මෙතන දුෂ්ටකම් රාශියක් මේ සමාජයේ තියෙනවා. මේ ආර්ථික ක්‍රමයේ තියෙනවා. අසාධාරණකම් රාශියක් තියෙනවා. ඉතින් බොහෝ විට ওই ශිෂ්‍යයෝ හුඟක් වෙලාවට නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් ඒ ආදී වශයෙන් ඒ සටන් බිම් වල ඉන්නවා. ඒතර ඒක ඇතුලේ ඔවුන්ට මේ පාලනය පිළිබඳව අසතුටක් තියෙනවා. ඒ නිසා ඒ ආණ්ඩුවට එරෙහිව විරෝධයක් පැන නගිනකොට ඔවුන් බොහොම සතුටින් එකට එකතු වෙනවා. ඒක කිසි වරදක් නැහැ. එතකොට දැන් මට මතකයි ඔය 70 ගණන් වල විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ 78 79 කාලේ උතුරේ සන්නද්ධ නැගිටීම දැක්කේ ජයාජාවදන පාලනයට එරෙහිව අභියෝග එල්ල කරන ව්‍යාපාරයක් විදිහට. කෙනෙක් හොඳ දෙයක් විදිහට දැක්කා. ඒ නිසා හොඳ වැඩේ. ජයාට ඔහොම හරි කවුරු හරි බලපෑමක් කරනවා නම් මේ ආණ්ඩුවට ආයුධ සන්නද්ධව විරෝධය පළ කරන එක හොඳයි කියන එක. ඒතර මට මතකයි යම් ආකාරයකට දේශපාලන බලවේග වලට මේක විග්‍රහ කරගන්න සෑහෙන කාලයක් ගියා. රෝණ විජේවීර සහෝදරයාට විශාල කාලයක් ගියා ඒක වැරදි මේ සටන මේ අධිරාජ්‍යවාදී මේ රට බෙදන්න මේ දියත් කරලා තියෙන ව්‍යාපාරයක්. ඒකට ගොදුරු වෙන්න එපා. ඒක විමුක්ති අරගලයක් නෙවෙයි. ඒක කියන තැනට ගේන්න සෑහෙන කාලයක් ගියා. මොකද ශිෂ්‍යයන්ට කැමති මේ ආණ්ඩුවට විරුද්ධව පහර දෙනවා. ජාජාවාදන්ට විරුද්ධව විරෝධයක් තියෙනවා. ඊට එරෙහිව පහර දෙන එක හරි ඒක අගය කරනවා. ඒතර ඒ වගේ මේ ආණ්ඩුව සම්බන්ධයෙන් විරෝධයක් තියෙනවා. මේ ආණ්ඩුව විතරක් නෙවෙයි දීර්ඝ කාලිනව. ඒතර මේ විරෝධයට එරෙහිව ජනරැල්ලක් ඇති වෙනකොට ආස්වාදයක් ඇති වෙනවා. ඒතර එකට එකතු වෙනවා. ඉතින් මේ දැන් ගෝල් ෆේස් සටන උනත් ගත්තම අපි වෙනදා දකින්න නැති පිරිස් බොහොම මධ්‍යම පාන්තික හොඳ ජීවන තත්ත්වයක් තියෙන අපි දන්න ඇසුරු කරන අයත් ඒ අය එතනට හවස ඇවිල්ලා ඒක නිකන් පික්නික් එකක් වගේ විනෝදෙන් වගේ ඇවිල්ලා
ඒ වෙලාව ගත කරලා යන ගමන් සමහරලාට තරුපය හෝටලෙකුනුත් කෑම ඕඩර් කරලා යන අයත් හිටියා. ඉතින් සමහර අය බැල්කනියේ පවා AC දාගෙන ඉන්න එහෙම අය. ඒ අයටත් පොඩි එදිනදා ජීවිතයේ අර විදුලිය කැපීම රෝමියත් එක්ක තටු නිවාසවල ඉන්න අයට අර තමන්ගේ සාමාන්‍ය ජීවිතේට අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. ඒ නිසා එහෙම විරෝධයක් තියෙනවා. ඉතින් අවසානයේ මෙතන මේ සටන මෝරනකොට තමයි මේ ගෝට ගෝ හෝම් ජනාධිපතිට ගෙදර යනු කියන සටන් පාඨය ආවේ. මුලින් තිබුණේ අර අපහසුතාවයන් පිළිබඳ විරෝධය. එතකොට ඒක එක්තරා විදිහක හදලා දීපු සටන් පාඨයක් බව පේන්න තියෙනවා. මොකද සෑම සටනකම නිශ්චිත ඒ දුෂ්කරතාවයට අදාළව ඒක විසඳන විදිය පිළිබඳ සටන් පාඨයක් තියෙන්න ඕනනේ. එකක් හරි සටන් පාඨ 10 15 හරි තියෙන්න පුළුවන්. ඉතිහාසයේ සමහර සටන් ව්‍යාපාර තිබ්බා ඉල්ලීම් 21. ඒතර ඉල්ලීම් 21ක් තියෙනවා. මේක ඉටු කරපන් නැත්නම් අපි යන්නේ නැහැ අපි මරාගෙන මැරෙනවා. ඒතර මෙතන එහෙම එකක් තිබුණේ නැහැ ගෝට ගෝ හෝම් කියලා සටන් පාඨය විතරයි. ඊළඟට මේකට සහභාගී වෙච්ච අය එතන අපි නිරීක්ෂණය කරපු දේවල් ගත්තම බාහිර මැදිහත් වීමක් තිබුණා කියලා හොඳට පේනවා. අපි දන්න ඔය ප්‍රසිද්ධ ළඟ තියෙන හෝටලයක අපි දන්න මිත්‍රයෙක් අපිට කිව්වා රුපියල් 1800 ගානේ කෑම 2000ක් ඕඩර් කරලා කෙනෙක් ඒ බිල ගෙව්වා කියලා. ඒතර බාහිර පිරිස් ඇවිල්ලා මෙතන කෑම බීමෙන් අර එක්තරා ටියුෂන් මාස්ටර් කෙනෙක් කිව්වා එයා අරක්කු කේස් ගානක් යවුවා කියලා. ඒතර ඒ විදිහට මේක පවත්තගෙන යන්න බාහිර මැදිහත් වීමක් වෙන සටන් වලදී දකින්න නැති මැදිහත් වීමක් තිබුණා. ඒ කියන්නේ ඇත්ත සටනකුත් තියෙනවා. ඇත්ත සටනක් තියෙනවා. ඒක අව탁සිරු කිරීම නෙවෙයි කියන්නේ සමාජයේ විරෝධයක් තියෙනවා මේ ආණ්ඩුවට එරෙහිව. අර කියන දුෂ්කරතාවයන් නිසා ඇතිවෙච්ච විරෝධයක් තියෙනවා. ඒ විරෝධය සාධාරණයි. හැබැයි ඒක ඇතුලේ මේක මෙහෙවන්න. ඒ කියන්නේ වෙන්නේ ඔබ අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ එක කෙනා මේක බාගන්න උත්සාහ කරනවා කියලා ඔබතුමා කියන්නේ. ඔව් වෙන ආකාරයකට මේක වර්ධනය කරන්න හෝ වෙනත් තැනකට ඇරයි යන්න හෝ තව පිරිසක් හිටියා. දැන් උදාහරණයක් විදියට අර එක්තරා ටියුෂන් මාස්ටර් කෙනෙක් ඔහු හොඳටම පේනවා ඔහු මේ සමාජයට වෛර කරන කෙනෙක්. ඔහු මේ සම්බුද්ධ ශාසනයට පහර දෙනවා, දළදා මාලිගාවට පහර දෙනවා. ඉතින් එවැනි මානසික රෝග තියෙන අයටත් මේ වෙලාවේ හරි සතුටක් දැනෙනවා. ඒතකොට එයා බලනවා මේක තවදුරටත් වර්ධනය කරලා එයා ගාව තියෙන සල්ලි වේදම් කරලා අරක්කු ගෑවුම් මොනවා හරි දීලා මේක හරහා ඒ ප්‍රහාරය දියත් කරන්න. ඉතින් යාට අවශ්‍ය වෙන්නේ මානසික රෝගයට ප්‍රතිකාරයක් මිසක් වෙන දෙයක් නෙමෙයි. හැබැයි ඔහු උත්සාහ කරනවා මේක ඇතුලේ ඒ තමන්ගේ ඔහුගේ ඉලක්කය සපුර ගන්න. ඔහුගේ ඉලක්කය සපුර ගන්න. ඒතර ඒ ආදී වශයෙන් විවිධ පිරිස් මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා. බෙදුම්වාදී බලවේග අපි දැක්කා. ඔය ආගමික අන්තවාදී බලවේග පවා අපි දැක්කා. එතන විශේෂ නියෝජනයක් තියෙනවා. යම් පිරිස්. ඒතර මේ ආණ්ඩුවට මේ ප්‍රහාරය ආණ්ඩු විරෝධය සාධාරණ වුවත් ඒකේ වෙනත් යටි අරමුණු තියෙන පිරිස් මේක දිහා සතුටින් බලා හිටියා. තව පිරිසක් මේක වර්ධනය කරන්න උත්සාහ කරා. අනිත් චෝදනාවක් තියෙනවා මේ ආණ්ඩුවේ පාර්ශවයන්ම ඇවිල්ලා මේ ප්‍රචණ්ඩත්වය කරා මේ සටන ගෙනියනවා. එතකොට ලේසි ආණ්ඩුවට හදිසි නීතිය පනවන්න. එතකොට මේකට ක්‍රියාමාර්ග ගන්න ලේසි. මේ විසුරු හරින් ලේසි. එහෙම එහෙම මතයකුත් තියෙනවා. දැන් උදාහරණයක් විදියට දැන් එතන ගෝටා ගෝ හෝම් කිව්වට සමාජයේ විශාල විරෝධයක් තියෙන බැසිල් රාජපක්ෂට. හැබැයි බැසිල් ගෝ හෝම් කියලා කියන්නේ අපි සටන් පාට බැලුවම බැසිල් කපුටු කාක් ඒ වගේ ඒවා කියනවා මිසක් බැසිල් ගෝ හෝම් කියලා කියන්නේ නැහැ. ඔහුට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න මේ කරපු වැරදි වලට කියලා එහෙම ඉල්ලීමක් නැහැ. ගෝටා ගෝ හෝම්. ඒතර ගෝටා ගෝ හෝම් ගියාම මොකද වෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ ඉවත් වුණොත් අපේ රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ඉවත් වුණොත් අගමැතිවරයා අපි දෙවනුව මම හිතන්නේ කතා කළොත් මොකද ඒක අලුත් කාරණයක් ඇත්තටම දැන් අපි එතනින් පස්සේ මොකද කරන්නේ? අපි යන්න කියන ගමන් එහෙම යවන්න පුළුවන්ද? දැන් එහෙම කියලා නෙවෙයිනේ අපි කට්ටිය ගෙනාවේ. දැන් එහෙම එළියට බහලා කෑ ගහලා ගෝටට එන්න කියලා නෙවෙයිනේ ජනාධිපතිතුමා මේ මෙතෙන්ට පත් කළේ. හැබැයි ඒතර අපි දැන් යන්න කියපුවම යන්න පුළුවන්ද යවන්න පුළුවන්ද ඒකේ නෛතික පසුබිම පදනම මොකද්ද වයි කියන කාරණාත් සම්බන්ධව අධ්‍යයනයක් කරන්න ඕන සහ ඒකට තියෙන දේශපාලනික තත්ත්වයන් පිළිබඳව හොයා බලන්න ඕනේ. ඒත් එක්කම දැන් ඔබතුමා කියපු කාරණාත් එක්කම දැන් ගෝටා ගෝ හෝම් නැත්නම් දැන් ගෝටා ගෝ ගම කියලා ස්ථානයක් හදාගෙන සුමිත් වන්දනීච මහත්මයා. ඒකට මේකේ බැලුවට බලනකොට පේන්නේ මේ සමස්ත ප්‍රශ්නය පටන් ගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයටපත් වීමත් එක්කයයි කියන කාරණය තමයි මෙතනින් බැලුවට පේන්නේ. ඒකෝද දැන් මේ දේශපාලන බොහෝ විචාරකයන් කියන්නේ මේක මේ අපි දිගින් දිගටම පවත්වගෙන ආපු ක්‍රමවේදයේ එක්තරා උඩුදිවීමක්. එහෙමත් නැත්නම් පුපුරායමක් තමයි මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ මේ සිද්ධ වුණේ. ඒකෝද දැන් එකපාරටම අනිත් පක්ෂ විශේෂයෙන් විපක්ෂ සහ අනිකුත් කුඩා පක්ෂ අඩු වැඩි වශයෙන් මේ ක්‍රමයේ පවත්වන්න දායක වුණා.
මේ එතකොට දැන් මේක පිළිබඳ මොකක්ද අපට දෙන්න පුළුවන් මේක හරියට වටහාගෙන දෙන්න. ඇත්තට මේ අර්බුදය හරියට තේරුම් ගන්නද මේ සටන් බිම නිර්මාණය වුණේ. එහෙම නැත්නම් කාගේ හරි උවමනාවකටද කියලා අහන්නත් පුළුවන්. ඇත්තටම ගමක මහත්මයා මේ ආර්ථිකය ගැන අවධානයෙන් හිටපු ඕනම කෙනෙකුට තේරෙනවා මේ තත්ත්වයට මුහුණ දෙනවයි කියලා. අපිත් එක එක අවස්ථාවල මේ ආර්ථික ප්‍රශ්න ගැන මෙතන කතා කරුවා. මේ ප්‍රශ්නය ගැන සමාන අපිට කතා කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. එහෙත් මට මතකයි මම ඊට ඉස්සරත් මේක මෙතුමා කියලා තියෙනවා මේ 2017 දී මෙතුමා කිව්ව මට ඒක මේ ගලේ කෙටුවාගේ මතක තියෙන වචනයක් මේ කියන්නේ ලස්සන මල් හිටවපු ලයිට් දාපු හොඳට තාර දාපු පාරක මේ අපි එක්කගෙන යනවා අවසානයේ පාර ඉවර වෙන්නේ කනත්තෙන් කියලා වෙලා. ඉතින් මෙන්න මේ කනත්තට යන පාර කනත්ත කොච්චර දුරද කියන එක විතරයි තිබුණේ. කනත්තට යන දුර ලං කෙරුවා මේ කොවිඩ් ප්‍රශ්නෙත් නිසා. ඒකට හැබැයි මේ රටේ ආර්ථිකය අද ලෝකේ හැමතැනම තියෙනවා මේ කළු ආර්ථිකය කොහොමද මර්ධනය කරන්න කියලා. ඉතින් ඒ කළු ආර්ථිකය ඉතාමත්ම දරුණු ලෙස වැඩිච්ච තැන තමයි ශ්‍රී ලංකාව. ඒතර මේක අධ්‍යයන කරපු අය දන්නවා මේ එහෙම නැත්නම් මේ කළු ආර්ථිකය හදපු කට්ටිය දන්නවා මේක අහවල් තැනේදී මේක කැඩෙනවා. අර කියන්නේ ලාස්ට් ස්ට්‍රෝ කියලා වෙලා අර මේ බූරුවෙකුට පිදුරු පටවපුවාම එක තරහ තැන එක පිදුරු ගහකින් කොන්ද කැඩෙනවා මේ කාගේද බූරුවගේ. ඉතින් ඒ වගේ මේ ආර්ථිකයට දරා ගැනීමක් නැති තැනක් එනවා. ඒක මේක ගැන හරියාකාරව දැකව මිනිස්සු දකිනවා. මම දකින්නේ මෙන්න මේක මේ ආර්ථිකය කඩා වැටීම මේ රජයේ පාලකයෝ දැක්කේ නෑ සමහර අය. සමහර අය මේක දැකලා මේක බලාගෙන හිටියා මේක වෙනකම්. ඒ වගේම මේක දිහා දැකපු මේක වැටෙනවයි කියලා දැකපු අය මේක ප්‍රයෝජනට අරන් තියනවා මේ අලුත් මේ රෙජීම් චේන්ජ් කියන මේ කියන්නේ මේ පෞගේ කාලේ මුළු ලෝකෙම 2010න් පස්සේ වෙච්චි 2001න් පස්සේ ලෝකයේ තුල රටවල් 10ක 12ක වෙච්ච ඇමරිකාව ප්‍රමුඛ කරගෙන කරපු රෙජීම් චේන්ජ් කියන එක සඳහා කලර් රෙවොලූෂන්ස් කියලා මේ වර්ණ විප්ලව කරන ලෝකයක් තියෙනවා. අන්න ඒක හත්හදා බැලීමක් සහ නැවත මේ රට තුල ස්ථාපිත කිරීමක් සහ දැන් ඔබතුමා කිව්වා දැන් මේ ගෝඨා ගෝගම කියන එක හැදුනේ කොහොමද කියලා නේ. ඒතර මට හිතෙන්නේ අපි දන්නවා ඔකියුපයිඩ් නිව්යෝක් ඒකද මේ අර ඒ කියන්නේ අත්පත් කරගන්නවයි කියලා තැනක ඉඳන් තරුණයෝ ඇවිල්ලා ඇමරිකාවේ එහෙම හිටියා. ඒතර මේ පන්නේම නිකන් එකක් තමයි මේ මෙතන ඊට පස්සේ ආවා අරගල කෙරුවා ඊට පස්සේ එතන නවතුණා එතන කණ්ඩ බොණ්ඩ හදාගත්තා. ඉතින් සාමාන්‍ය ඒක නිර්මාණශීලී වැඩක්. ඒක අපේ තරුණයන්ගේ නිර්මාණශීලී වැඩක් එතනදී. ඉතින් ඒක සඳහා ඒකේ ඒ වගේම මේ අවුරුදු දෙකක් තිස්සේ කිසි දෙයක් කරගන්න බැරුව හිටපු අර වචනෙන් කිව්වොත් ෆන් එකක් ගන්න බැරි මොකක් හරි කරන්න බැරි කට්ටියත් ඇවිල්ලා අර අතර ගොල්ට සෙට් වුණා. ඒතකොට සැලසුම් සහගතව මේක විශ්වවිද්‍යාල ශිෂ්‍යයා එතන ඉන්නවා. මේ අමාරුකම් සියලු දේවල්. හැබැයි ප්‍රශ්නයක් තියෙන්නේ දැන් මේ කතා කරන ඔක්කොම කට්ටිය කියන්නේ සාධාරණේ නැති වුණා. ඒක අසාධාරණේ රජ කළා ඒකද සාධාරණයි. යුක්තිය නැති වෙලා තන නිසා යුක්තිය පසඳුලා ගැනීම. නීතිය වල් වැදිලා තියෙනවා නීතිය අවභාවිතා කරලා තියෙන ඒක නිසා නීතියේ ආධිපත්‍ය පතුරවන්න. හොරකම් කරලා තියෙනවා ඒක නිසා හොරුන්ට දඬුවම් කරන්න සහ හොරු එලවන්න. ප්‍රධාන වශයෙන් ওই ටික තමයි ඔය තරුණ ජනතාව කියන්නේ. ඊටාම සාධාරණ සාමාන්‍ය කෙනෙකුට හිතෙන. හැබැයි ඒ ජනතාවට මොනවද හොරකම් කරුවේ කොහොමද නීතිය අවභාවිතා වෙලා කියන එක පිළිබඳව කොහොමද මේ ආර්ථිකය වැට්ටුවේ කියන එක පිළිබඳව විශාල කියවීමක් නැහැ අපිට මේ කතන්දර වලින් කියන්නේ. ඒ වගේම මේ රටේ තියෙන නීතිය මේ ව්‍යවස්ථාව කියන එක පිළිබඳව විශේෂ මේ හැඟීමක් නැහැ. ඒවල දැනීමක් නැහැ මේ ක්‍රමවේදය තුල. ඒගොල්ලෝනේ හැඟීම් එක්ක බොහෝ වෙලාවට ගනුදෙනු කරනවා. ඒ වගේම දැන් උදාහරණයක් කියලා ගත්තොත් මේ රටේ නීතිය හා ඒ අවස්ථාව නොදැන කරපු සටන් බොහෝ අපිට තියෙනවා. මේ රටක වෙනස් කරන්න පුළුවන් ක්‍රමය එක්කෝ මේ තියෙන ව්‍යවස්ථාවට අනුකූලව ආණ්ඩුවක් වෙනස් කරන්න ඕන. සමහර මිනිස්සුන්ට දැන් අපි කියමුකෝ දැන් මේ කතාවේදී දැන් මිනිස්සු අහන්න පුළුවන් අපි කොහෙද ඉන්නේ කියලා. ඇත්තටම දැන් ඔබතුමා හොඳ ආකාරව දන්නවා මේ වෙලාවේ ජීවන බර අතිශය බරපතල විදිහට වැඩි වෙලා තියෙනවා. මිනිස්සුගේ ඉන්ධන ප්‍රශ්නේ අතිශය උග්‍ර වෙලා තියෙනවා. පාසල් දරුවාගේ පාසල් අධ්‍යාපනයට පවා ඒක බලපානවා. පස්සේ මේ මගී ප්‍රවාහනය මොකද සාමාන්‍ය ජනයා ජීවත් වෙච්ච මේ සියලුම ශේෂ්ත්‍රයන් කර්මාන්ත පවා කඩා වැටෙමින් තියෙනවා. ඒතකොට දැන් මේක මේ සුළුපටු කාරණයක් නෙවෙයි. දැන් ඒ නිසා මේකෙදී මිනිස්සු සමහර විට සමස්තය අවබෝධ කරගෙන නෙවෙයි තමන්ගේ විරෝධය පාන්නේ.
මිනිසුන්ට දැනෙන තැන මිනිසුගේ පීඩාව කියන්නේ මිනිසුගේ වේදනාව කෑ ගහලා කියන්නේ. එතකොට ඒකට සවන් දුන්නාද? ඒකට සවන් දෙනවද? ඒකට සවන් දෙන්නෙත් නෑ. ඒ සවන් දීලා කරන්න දෙයක්වත් නෑ. මොකද මේක සමස්තය කඩා වැටලානේ තියෙන්නේ. ඒතර මම ඒකයි කිව්වේ මේක සාධාරණීකරණය කරන්නේ මම කිව්වා ඔබතුමා අහපු මේ ගෝඨාගම කියන එකට මේ ආවේ කොහොමද කියන එක මම කිව්වේ. ඒ වගේ එතන ඉන්න පුද්ගලයන්ගෙන් රටක් වෙනස් කරන්න මේ හිටපු මිනිස්සු කරගෙන නම් එක ක්‍රමයක් තමයි තියෙන්නේ නීත්‍යානුකූලව මේ රටේ තියෙන එකට වැඩ කරනවා. එහෙම නැත්නම් තියෙන විප්ලවයකින් බලයක් ලබා ගැනීම. ওই දෙක ඇරෙන්න ඉතින් වෙන ක්‍රමවේදයක් නැහැනේ. එහෙමනම් ඒ වගේම බලපෑම මත දාලා යන්න ඕන. හරිද? එතකොට එහෙම වෙලත් නැහැ. එතකොට මේ අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දැන් නීත්‍යානුකූලව සටන් බිමට එනවා නම් එතෙන්ට ආපු අයගේ කටයුතු කිරීමේදී මේ රටේ තියෙන නීතියට අනුකූලව වැඩ කරනවා. දැන් උදාහරණයක් කියලා ගත්තොත් ඕනම කෙනෙක් යම්කිසි වරදක් කරුවා කියලා පොලිසියට අල්ලගත්තොත් ඔහු නිවැරදි කරුවෙක් විය හැකියි. හැබැයි ඔහු සැකකරුවෙක් විතරයිනේ. ඒතර සැකකරුවෙක් අල්ලන් ගියාම සැකකරුවාට උසාවියට අරන් ගිහිල්ලා උසාවිය ගැන තීන්දුව මත තමයි ඔහු වැරදි කරුවෙක්ද නිවැරදි කරුවෙක් වෙන්නේ. එතෙක් ඔහු සැකකරුවෙක් පමණයි. එතකොට ඔහු ගිනි තිබ්බ 60 දැක්ක වෙන්න පුළුවන් අල්ල ගන්න පුළුවන් ඒ වෙලාවට. හැබැයි එහෙම අය අරගෙන ගියාම මේ රටේ නීතිඥයෝ අපි දැක්ක අත්පුඩි ගගහ ඒගොල්ලෝ එනකොට බලංගා. එතකොට මට ආපු හැඟීමක් තමයි යකඩු මේ දැන් නීතිය ඉල්ලනවා. නීතිය සාධාරණත්වය රජ කරනවායි කියලා කියනවා. එතකොට මේගොල්ලෝ ආවොත් එතකොට මේක ඒක පාක්ෂිකයිනේ. මේගොල්ලෝ පූර්ව තීන්දුව කරලා ඉවරයි මේ පුද්ගලයන් මේ නිවැරදි. එතකොට මේ අත්පුඩි ගහලා අර එනකොට ඒගොල්ලෝ අත්පුඩි ගහන නෙමෙයි ඒගොල්ලෝ ගිහිල්ලා මේ නිවැරදි කියලා තර්ක කරලා උසාවියට පෙන්නලා එවලා ගන්න කතන්දරේ නෙමෙයි මම මේ කියන්නේ. ඒතර මේ පූර්ණ නිගමනයකට ඇවිල්ලා තියෙනවා සැලසුම් සහගතව මොහුන් නිවැරදි කියලා. ඒතර දැන් එහෙම වැඩ යනකොට ඔවුන් ඒක පාක්ෂිකව තමයි කියන්නේ. ඒතකොට මේ දැන් මොනවාද මේ හැම කෙනාගේම මේ මොකක් හරි මේකට විරුද්ධව කතා කරන මාධ්‍ය වහෙනවා. එතකොට මේ ඒගොල්ලෝ කියන දේ විතරයි කියන්නේ. එතකොට මේක ඒක පාක්ෂිකයි. ඉතින් මේ විදිහට තමයි මේ සටන යන්නේ. නමුත් මේක දැන් ලොකු චෝදනාවක් තියෙනවා මේක මර්ධනය කරන්න දැඩි උත්සාහයක් දැරනවා කියලා. ඒකේ පහුගිය කාලේ යම් සංසිද්ධියක් ඇති වුණා. නෑ ඒක වෙනවනේ. මහජනයාට සාමාන්‍ය විරෝධය දැක්වීමට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පවා උල්ලංඝනය වෙන අවස්ථා තිබෙනවා. මම මේ කතා කරුවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තුළ මේ කරන සටන හෝ ඒකේ තියෙන ඒක සැහැල්ලු කරලා නෙමෙයි. මේ ආණ්ඩුව හොරකම් කරවයි කියන එකේ ඉන්න පුට්ටුවේ ඉන්නවා. මේ ආණ්ඩුව මේක අවභාවිතා කරුවයි කියන එක කාටවත් එක නැහැ කියන්න බෑ. දැන් සටන කියන දැන් මේ හොරකම් කරා නම් ඒ සල්ලි දැන් දෙන්න කියලා. දැන් මෙහෙමනේ දැන් හොරකම් කරා දෙන්න. ඒතකොට හොරකම් කරුවේ කොහොමද අන්න මෙච්චර හොරකම් කරුවේ ඒ ටික කියන්න ඕන. දැන් උදාහරණයක් කියලා ගත්තොත් මෙතන ඇවිල්ලා අපි කතා කරපු දවස්වල මෙතුමා වුණත් කිව්වා හරි සීනි හොරකම මෙච්චර කරලා තියෙනවා. අහවල් ප්‍රමාණයක් කළා දෙන මෙච්චර ප්‍රමාණයක් මේව කරලා තියෙනවා. ඒතර මම කියන්නේ ඒ දැන් සටනක ඒක ඒ විදිය වෙන්න බෑ. හොරකම් නොකරපු එකක් කියන්නේ මම කියන්නේ. මෙතන අපි කවුරුත් දන්නේ හොරකම් කරලාද නැද්ද කියලා. අපිට විරාමයට කියලා කතා කරමු. දැන් සීනි හොරකම මෙච්චරයි කියලා දැනගත්තාම සාමාන්‍ය ජනයාට බෑ ඒ සීනි හොර අල්ලන්න. ඒකට තමයි රටක නීතියක් තියෙන නිසා අදාළ නිලධාරීන් බලධාරීන් ඉන්නේ. දැන් එතකොට අපිට මේකේ බරපතලම ප්‍රශ්නේ තමයි දැන් විධායක ක්‍රමය අවශ්‍ය නැහැ කියලා දැන් බරපතල විදිහට කියන්න පටන් ගන්නවා. 20 වෙනි සංශෝධනයේ ඉල්ලා සිටිනකොට ජනාධිපතිවරයාට ඕන දෙයක් දෙන්න සූදානම් වුණා 69 ලක්ෂ ජනතාව. ඒතකොට දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ 69 ලක්ෂෙත් මෙතන ඉන්නවා. හැබැයි මේ 69 ලක්ෂයේ තමන්ගේ බලාපොරොත්තු තමන්ගේ අපේක්ෂාවන් බිඳ වැටීම හේතු කොටගෙන ඒ තියෙන වේදනාව දේශපාලනිකව තමන්ට හටගත් ඒ වේදනාව ප්‍රකාශ කරන ගමන් ඒ වේදනාව විතරක් නෙවෙයි මේ පැත්තෙන් ආපහු එක පාරටම තමන්ගේ හිස මත කඩා වැටෙනවා මේ ජීවන බර භාණ්ඩවල මිල ඒ හිතු මේ තත්ත්වය හේතු කොටගෙන ඇති වෙන මේ අරගලේ වටා විපක්ෂය තවත් දේශපාලනික පක්ෂ සහ අනිකුත් සංවිධාන රාජ්‍යනෝන සංවිධාන මේ සියල්ලම දැන් මේ මෙතෙන්ට සීරුවෙන් ගමන් කරමින් ඉන්නවා. ඒකට මේ මත තමයි ඇතිවෙන දේ අපිට බලා ගන්න ඕනේ කොහෙටද මේක ගමන් කරන්න කියලා. අපි කොහොම වුණත් ජනතාවට සාධාරණයේ නියත වශයෙන්ම අවශ්‍යයි. ඔවුන් මේ විදින ජීවන පීඩාවෙන් ගලවගත යුතුයි. ඔවුන්ට පාරක් තිබිය යුතුයි මෙතනින් ගැලවෙන්නට මේ ජීවන බරත් එක්ක මේ ඉන්ධන මිල සහ අනිකුත් භාණ්ඩවල මිල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සහ මේ ක්‍රමවේදය ඇතුලේ තවදුරටත් ඉන්න බෑ. තවදුරටත් පීඩාව වැඩි වෙනවා. හැබැයි මේ අපි අනුගමනය කරන මේ සටන් ව්‍යාපාර මේ ක්‍රියාමාර්ග ඇතුලේ එම පීඩාවෙන් ගැලවීමේ හැකියාව ලැබෙනවද කියලා විග්‍රහ කර ගැනීමත් අතිශය වැදගත් වෙනවා. නොවැසෙනම් අපි තාවත් කබලෙන් ලිපට වැටෙනවා වගේ වෙනවා. අපි රාජ්‍යයට
අයිති කට්ටිය, දේපල රාජ්‍යයට අයිති, මානව සම්පත. ඒකට මිනිස්සු මරා ගන්න පටන් ගන්නවා, දේපල කුඩු කරගන්න ගන්නවා, විනාශ කරගන්න, පොත් දේපල විනාශ වෙනවා. ඒකට තවදුරටත් අපේ දුප්පත්කමේ අඩියටම වැටෙන්න පටන් ගන්නවා. රාජ්‍ය දුර්වල වෙනවා. අපිට ඕන ආණ්ඩු එලවන්න. හැබැයි අපි කරන්නේ රාජ්‍යයට පහර දෙනවා. දැන් මේවා සම්බන්ධව අපිට කිසියම් කියවීමක් අවශ්‍ය වෙයි මේ වෙලාවේ. අපි සටනට ශක්තිමත් වෙන්න ඕනේ. සටන් කරන්න අවශ්‍යයි. හැබැයි අපේ අන්තිම ප්‍රතිඵලය බලත් අපි හිතන්න අවශ්‍යයි. අපි යනවා පළමු විරාමයට. බෙන්නේ එකොනේ නින්නාද සජීවී සංවාදයේ සමග අරගලේ කොයිබට ජන අරගලේ කොයිබටද කියන මාතෘකාව ඔස්සේ අපි කතා කරන්නේ. අපි ගිහලා නම් පළමු විරාමයට රැඳෙන්න අප සමග. ඔබ නැවත නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. අපි මෙතෙන් සිට ඔබට අවස්ථාව ලබා දෙන්නම්. 066 22 83 608 609 ඔබේ ගැටලුව අපිට යොමු කරන්න. අපි පැහැදිලිවම ඔබ ළඟ ඊටගෙන ඉන්නේ. ඔබේ අතින් අල්ලගෙන ඉන්නේ. ඔබේත් මගේත් ප්‍රශ්නය හරි සමානයි. අපි දෙගොල්ලටම මේ දැනෙන්නා වූ පීඩාවට අපි නිරතුරුවම සටනක් කළ යුතුයි. ඒ සටන පැවරුවේ මේ ආණ්ඩුව විසින් නෙවෙයි. මේ සටනක් අරගලයක් මිනිසුන්ට පවරන්නේ ඓතිහාසිකව. එතකොට ඓතිහාසිකව අපි හැමෝටම මේ සමාජ වෙනුවෙන් කරන්න සටනක් තියෙනවා. ඒ සටන ඒ කාලානුරූපීව ඒ ඇතම් ජන පීඩාවන් එක්ක ඒ ස්වරූපය වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපිට සිද්ධ වෙනවා ඒ දිශාව හරියට හඳුනගන්න. වසන්ත බණ්ඩාර මහත්මයා, අපේ මේ මොහොතේ මේ වෙලාවෙත් හැම තැනම රටේ වටේ ඔබ අර කලින් කිව්ව සටන් පාට, අපි කලින් කිව්ව සටන් පාට කියමින් මිනිස්සු කෑකෝ ගහනවා. තරුණ දරුවෝ තම ජාතික කොඩි අරගෙන ඇතැම් වෙලාවට එක පොරවගෙන, ඇතැම් වෙලාවට ඇඳගෙන, අපි ඊයේත් අපි කොළඹ සංචාරකයන්ට දුටුවා මේ සම්බන්ධව එක යම් දර්ශන අපිට ඒක සමීප කරන්න. අපි ඇත්තටම අපි ඒක ආසාවක් තිබෙන්නේ නැහැ ඔබට සමහර දර්ශන සමීප කරන්න. අපිට ඕන මේවා දිහා බලලා එක්තරා විදිහකට ඒවා විවේචනය කරන්න නෙවෙයි ඇත්තටම. මේ සිද්ධිය ඇතුලේ තියෙන ප්‍රසුත කාරණා හොයාගන්නයි අපිට අවශ්‍ය වෙන්නේ වසන්ත බණ්ඩාර මහත්තයා. ඒකද මේ ඇත්තට මේකට නායකයෙක් හරියටම ඉදිරිපත් වෙන්නේ නැති සටනක්. ගෝටා ගෝ හෝම් කිව්වහම තව කෙනෙක් ඇවිල්ලා මේ ජනාධිපතිපුටු ඉඳ ගන්න කියලා නිශ්චිත කෙනෙක් නැහැ. එතකොට දැන් එහෙම එකක් දැන් කොහොමද පවතින්න පුළුවන්? දැන් මේකේ තත්ත්වයන් මොන වගේ පරිවර්තනය වෙයිද? දැන් අපිට හරි හිතා ගන්න බෑ. හැමෝම මේක කියන්න පටන් ගන්න තියෙනවා. මොකක්ද ඊළඟ තත්ත්වය? ගෞරවතුමා, මේ සටනේ තියෙන තවත් ඔය කියන්නේ මධ්‍යම පන්තිකයන්ගේ බහුල සහභාගීත්වය, තරුණ කොටස් වල සහභාගීත්වය වගේම තවත් විශේෂත්වයක් තියෙනවා. මේක නිශ්චිත දේශපාලන බලවේගයක් විසින් මෙහෙවන සටනක් නෙවෙයි. මේකේ විවිධ බලවේග ඉන්න පුළුවන්. දැන් මේක අර නිශ්චිත නායකත්වයක් දීලා සොයා බලලා සංවිධායකයන් විසින් ඒකේ වගකීම අරගෙන එහෙම කරන සටනක් නෙවෙයි. මේක ස්වාධීනව විවිධ පිරිස් එකතු වෙලා එතන හදාගත්ත නායකත්ව ක්‍රියාවලියක් ඇතුළේ තමයි මේක පවත්වාගෙන යන්නේ. බාහිර පිරිස් උදව් කරන එහෙම ක්‍රියාවලියක් තිබෙනවා. එතකොට මෙතන අර එහෙම වගකීම බාරගත්ත වගකිය යුතු දේශපාලන පක්ෂයක් හෝ බලවේගයක් නැහැ. එතනත් පොඩි අනතුරක් තියෙනවා. එතකොට මේක කැලේ ඇරයි යන්න ඕන බලවේගයකට අවස්ථාව තියෙනවා. එහෙම නිශ්චිත දේශපාලන බලවේගයක් විසින් දියත් කරන සටනක් නම් එතකොට ඔවුන් ඒ වගකීම ගන්නවා. ඔවුන් ඒක ප්‍රචණ්ඩත්වයට යන එක වළක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ඒ ගැන සොයා බැලීමක් කරනවා. ඒතර එහෙම නිකන් එක්තරා විදියක අයාලේ නායකත්වයක් නැතුව යන සටනක පොඩි අනතුරක් තියෙනවා. මොකද විවිධ කූට බලවේග වලට පුළුවන් එතන අවුල් හදන්න. ඉතින් මෙතනදී ඉතා පැහැදිලි ගමගමතුමා මහජන විරෝධය ඉතාම සාධාරණයි. මේ පීඩනය නිසාම පමණක් නෙවෙයි. මේ ආණ්ඩුවට වෙන කාටත් වඩා මහජන විරෝධයක් එල්ලවීම සාධාරණයි. මොකද මේ ආණ්ඩුව බලයට පත් වෙද්දී මහජනයාගේ විශාල අපේක්ෂා ප්‍රමාණයක්. තරුණයෝ අද ඔය ආණ්ඩුවට විරුද්ධව සටන්පාට බෝඩ් උස්සන් ඉන්න තරුණයෝ, ඒ විරෝධය පළ කරන තරුණයෝ පින්සල අතින් අරගෙන පාර දෙපස චිත්‍ර ඇඳලා මහා බලාපොරොත්තු ජනිත කරගෙන ගෝඨාභය රාජපක්ෂ මේව සම්බන්ධයෙන් සංවේදී වෙයි, ඒ ප්‍රශ්න විසඳන්න ක්‍රියාමාර්ග ගනී කියලා. එතකොට ඒක එහෙම වුණේ නැහැ. ඒ නිසා ඒ විරෝධය ප්‍රබලයි. අපි අපේක්ෂා වැඩි ප්‍රමාණයක් තිබිලා ඒවා ඉටු නොවුනම තරහ වැඩි. විරෝධය වැඩි. මේ විරෝධය සාධාරණයි. ඒක කිසිම වාදයක් නැහැ. එකම දේ තියෙන්නේ මේක ඇතුලේ වෙනත් විවිධ බලවේග මේක කොතනට ඇරයි යන්න උත්සාහ කරනවාද කියන එක සම්බන්ධයෙන් සැලකිලිමත් වීම ආණ්ඩුවේ වගේම වෙනත් අනිකුත් දේශපාලන බලවේග වලත් වගකීමක්. සමාජ මාධ්‍ය ජාලාවල ගමගමතුමා 120ක් විතර තමයි ජනගහනය සැරිසරන්නේ.
ඒතර මේ සමාජ මාධ්‍ය දාලාවල තියෙන මතය නෙවෙයි ඇත්ත සමාජයේ මතය. ඒතර මෙතන තියෙන විශේෂත්වයක් මේ සමාජ මාධ්‍යවල තියෙන මතය ඒක එළියට පිට වෙන අවස්ථාව සම්ප්‍රදාන කූල මාධ්‍යවලුත් උස්සලා පෙන්නනවා. යම් පමණකට අතිශයෝක්ති ඒකම සටන බවට පෙන්වනවා. එතකොට ඒක එක්තරා විදිහකට සමාජගත වෙන තත්ත්වයක් තියෙනවා. නමුත් මේ සමාජයේ හරස් කඩක් මේ වෙලාවේ ආණ්ඩුවට විරුද්ධව වීදි බසිය යුතුයි වීදි බහලා ඉන්නවා කියන එකක් අපිට පිළිගන්න බෑ. තරුණ කොටස්වල මේ විරෝධය පේන්න තියෙනවා. ඒ විරෝධයක් තිබෙනවා. ඒක පිළිගත යුතුයි. සහ ඔවුන් එකලා කියන කාරණයක් තමයි වසන්ත බඩල මහත්තයා ඔවුන් මේ සටන ජයග්‍රහණය කරා ගමන් කරමින් තිබෙනවා අරගෙන යනවා කියලා එකක් තමයි මේ මොහොතේ ජනාධිපතිවරයා ආපසු ගෝහෝම් කිව්වට ගියේ නැතුවට අනිකුත් මේ කැබිනට් මණ්ඩලයේ ඇතුළු වෙනස ඔවුන් ඉල්ලා ආස්වීම ඔවුන් දැන් මේ සමහර මහජන රැස්වීම් වලට එන්නේ නැතිකම සාමාන්‍යයෙන් පාරවල් ඔය පොඩි දේවල් විවෘත කරන්න කියලා මහා උත්සව සංවිධානය මේ දැන් මේ උත්සව සමය කියන්නේ දේශපාලඥය එළියට බහැලා තමන්ගේ ඒ දේශපාලන ව්‍යාපාර කරන කාලෙනේ කිසිම දේශපාලඥයෙකුට දැන් මේ මහජන ඉදිරියට යන්න බැරි තත්වයකට මේ ජනතාව ටිකක් මෙල්ල කරලා තියෙනවා. ඔව් හොඳ ලක්ෂණයක් නෙමෙයිද? ඔව් ඒකේ හොඳ ලක්ෂණයක් තියෙනවා. ආණ්ඩුවේ පසුබැසීමක් තියෙනවා. මොකද ආණ්ඩුවට මේකට උත්තර නැහැ. ඔව්. ආණ්ඩුව මේක ඇත්තටම ගමගමතුමා මේ පුටුවේ අද ගෝඨාභය රාජපක්ෂ හිටියත් සජිත් ප්‍රේමදාස මහත්තයා හිටියත් අනුරුද්ධ සනායක මහත්තයා හිටියත් කවුරු හිටියත් මේ අර්බුදය මේ විදියටම එනවා. කොවිඩ් අසංගත නිසා මේක පොඩ්ඩක් කලින් ආවා. එහෙම නැත්නම් තර්කානුකූලව අපි මේ ආපු ගමන ඇතුලේ මේ ආර්ථිකයේ තියෙන දූෂණ වංචා ඒ වගේම මේ අපි නඩත්තු කරපු මොඩලය ඇතුලේ අපි මේ වෙනදාම ප්‍රචලිත කර පිට රටින් දේවල් ගෙනල්ලා කකා බිබී මේ පරාදීන ආර්ථිකයක් නඩත්තු කරේ. එතකොට මේකට මෙහෙම වෙන්න ඕන. මෙහෙම නොවුනොත් තමයි පුදුම වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට බංගලාදේශය වගේ රටක මිලියන 45000ක් සංචිත තියෙනවා. මීට අවුරුදු 50කට කලින් දුප්පත්ම රටවල් 10 ඇතුලේ හිටියේ. එතකොට ඒ රටෙත් ඔය අපි කියන උගත්තු මේ වගේ නිලධාරීන් ඒ අය කියවන්නේ අපේ අය කියන පොත්ම තමයි විශ්වවිද්‍යාල පාඨමාලත් ඒවම තමයි. ඒතර මොකද්ද වෙනස? කොහොමද මේ වෙනස එන්නේ? අපිට පිච්චියන් නැති වෙන්නත් අර දුප්පත්කමේ ගිලිලා හිටිය රටක් සංචිත තියාගෙන දැන් මේ අර්බුදේ රටේ නෑනේ. ඉන්දියාවෙත් නෑ, පාකිස්තානෙත් නෑ, බංගලාදේශෙත් නෑ, මේ අසල්වැසි රටවල නෑ. මේ රටේ තමයි තියෙන්නේ. එහෙනම් මේ රටේ මේ පාලකයෝ ආපු ගමන ඇතුලේ ඇතිවෙච්ච තත්ත්වයක් මේක. ඔවුන් ආපසු සොයා බැලිය යුතුයි, හැරි බැලිය යුතුයි. ආපසු හැරි බැලුවා පේනවද අපි දන්නේ නැහැ. 06 22 63 68 69 යරත්න මහත්මයා ඉන්නවා දැඩිකමින් අයිබෝන්. දැඩිකමින් යරත්න. ඔව්. කතා කරන්න. ඔව් ඔබතුමන් සම්බන්ධ වෙලා කතා කරන්න. මම කියන්න ඕනේ මේ ඔබතුමාලාගේ සාකච්ඡාව මේ වෙලාවේ හොඳටම කාලෝචිතයි. ඔව්. ඒ වගේම දැන් මේ රටේ තියෙන උද්ගත වෙලා තියෙන තත්ත්වය තරුණයන් නා සියලු දෙනාගේ එකතුව රටේ තියෙන තත්ත්වය කියන්නේ ආදායම රුපියල් 100යි වියදම රුපියල් 300ක් විතර වාගේ වෙලා තියෙන්නේ. තව මිනිස්සු ජනතාව එළියට බැස්සේ නැහැ. මේ ටිකයි බැස්සේ. මොකද ඉස්සෙල්ලා අපි බලාපොරොත්තු වෙන්නේ ස්වේච්ඡා සංවිධානයතුමාලා දන්නවා ලේකම් සභාපති භාණ්ඩාගාරික 3 දෙනා එකම පවුලෙන් පත් වෙන්නේ නැහැ. ඒ වුණාට මේ රජේ ඔක්කොම ඉන්නේ 30ක් ඉන්නවා නම් 24ක් රජේ කියන්නේ තමන්ගේ පවුලේ අය. මිනිස්සු ඕක උඟක්ම තිබුණා. ඒ වගේම තමයි මේ ඩොලර් ඊට කිසිම පිළියමක් නැහැ. මොකද්ද කරන්නේ? ඇමතිවරු මාරු කරනවා, අරක මේක මාරු කරනවා මිසක් ඩොලර් හොයන්නේ කොහොමද? මේ සල්ලි නැති උනේ කොහොමද කියලා කිසිම හොයන්නේ නැහනේ. වෙන දේවල් තමයි කරන්නේ. ඉතින් මෙව්වට දැන් රටේ තියෙන තත්ත්වය ඇටියට මොකද්ද දිනුන වෙලා තියෙන්නේ කියලා බලන්න. කඩදාසි කොල කැල්ලකුත් නැහනේ. පාරවල් ඇදුවට යන්න තියෙන්නේ දුප්පත් මිනිස්සුන් නෙවෙයිනේ ලොකු මිනිස්සුන්නේ. ඉතින් තවත් බොහොම දෙයක් ඔබතුමාලගෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ ඩොලර් රිගේට කනුතුණු කරනවද නැත්නම් මේකට උනේ මොකද්ද කියලා ඉවර මේ එතකොට පවුලේ අය මේ එක එක තානාන්තර බාර ගත්තේ මොකද ඒකයි මේ උද්ගත උනේ. ඔව්. එහෙනම් කෙරුවන් තරණයි ඔබතුමාලාට මේකට උත්තරයක් ලැබෙයි කියලා මම බොහොම ස්තුතියි. මම හිතන්නේ සුමිත් මහත්තයා ළඟට ගිහිල්ලා එන්නම් මේ ඔබතුමාට ඒකට උත්තරයකුත් උත්තර දෙන්න කැමතිද? ඔව්.
ඇත්තටම මේ ජරත් මහත්තයට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නය අහපු එකත්. ඇත්තටම මේක තමයි මටත් කියන්න මම බොහොම උත්සාහ ගන්න වෙන්නේ. මේ රටේ අපි පහුගිය කාලවල අපි දන්නවා මේ ආර්ථික ක්‍රමයේ මේ ආර්ථික මොඩලයේ තියෙන වැරද්ද අපි දිගින් දිගටම කතා කරලා මෙතනත් කතා කරලා පිටත. හැබැයි ඊට පරිබාහිරව ඒ වගේම අපි කියලා තියෙනවා මේ රටේ මේ නීතිය අවභාවිතා කරනවා. ඒ වගේම මේ රටේ නීතිය මෙන්න මේ ඔය රාජ්‍ය ආදායම ගසා කෑම සඳහා නීතිය ලිහිල් කරලා නීතිය හදාගෙන තියෙනවා. උදාහරණයක් ගලලා 2012 2013 දී මේ මුදල් පනත කියන එක හඳුන්වලා දීලා ඒක යම්කිසි ප්‍රශ්න තියෙන හින්දා ඒක ටිකක් යට කරලා තියෙනවා. හැබැයි 2017 ඉඳන් මේ මුදල් පනත කියන එක ක්‍රියාත්මක වෙනවා. මේ මුදල් පනතට අනුව මෙතෙක් කල් අපි මේ රටෙන් එළියට ගෙනියන්න තිබිච්ච ඩොලර් ප්‍රමාණයක් විදේශ සංචිතයක් එහෙම නිකන් ගෙනියන්න බෑ. ඒකට තිබුණා බාධක ප්‍රමාණයක් ඒකට හේතු දාලා තිබුණා. එතකොට හැබැයි මේක නිදහස් කෙරුවා 2017 සිට. ඒ වගේම මේ කාලය තුළ නිදහස් කරපු නිසා මේ රටේ ව්‍යාපාරිකයෝ කූට ව්‍යාපාරිකයෝ විශාල ප්‍රමාණයක් මේ අද වෙනකොට රටේ මහා බැංකුව බවට පත් වෙලා තියෙනවා. ඔවුන් ගාව තමයි මේ සල්ලි එකතු වෙලා තියෙන්නේ. ඔවුන් රිසිසේ සල්ලි අරන් යෑම කෙරුවා. මේක මුලදීම බොහෝ වෙලාවට මේක අධ්‍යයනය කරපුවා කියන්නේ මේ කොළඹ පෝට් සිටි එක විශාල මේ සූදු කෙලින තැනක් බවට පත් වෙනවා. දැන් මුළු ලෝකෙම ඉන්න සූදුකාරයෝ වෙනවා. ඒතර උන්ගේ සල්ලි අරන් එන්න ඕන. උන්ගේ සල්ලි නැවත අරන් යන්න ඕන. ඒක සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හදලා දෙන්න ඕන. රටට එන ආදායම වලක් හදා ගැනීම කියන තැන ඉඳන් තමයි. හැබැයි ওই නීති ගෙනාවේ මේ පෝට් සිටියට ගල් දාන කාලේ. තාම පෝට් සිටියේ එහෙම බිල්ඩින් එකක්වත් හැදිලා නැහැ තවමත්. හැබැයි ඒ නීතිය භාවිතා කරලා විශාල වශයෙන් මේ රටේ සල්ලි අරන් ගිහින් තියෙනවා. ඒ වගේම මේ රටේ නීතියක් තියෙනවා අපි අපනයනය කරන යමක් අපනයනය කෙරුවොත් එහි මුදල් එහි වටිනාකම ඒ විදේශ සංචිත රටට අරන් විදේශ සංචිතවලට එකතු වෙන්න විදේශ ආදායම විදිහට ඒවා දින 180ක් තුල රට තුලට පැමිණිය යුතුයි කියලා. හැබැයි ඒ නීතිය එහෙම දාලා තිබුණාට එහෙම නොගෙනන අයට කරන දඬුවම මොකද්ද? ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් කොහෙවත් දැනට හඳුන්වලා දීලා නැහැ. එතකොට මේක හොඳට දැනගෙන මේ අපනයනකරුවෝ මේ මුදල් ගේන්නේ නැහැ. මුදල් හිර කරගෙන ඉන්නවා වෙනත් ප්‍රදේශවල. අපි තවත් ඇමතුමකට යනවා 066 22 63 68 අපේ ජයතිස්ස මහත්මයා කල්වානේ ආයබන් ඔබතුමන්ට ආයබන් මම මේ ඔබතුමාලට මේ ඉදිරිපත් කියන්නේ අර අපේ විද්වත් මණ්ඩලයේ දෙපළටම තමයි මේක කාරණේ කියන්නේ. අපේ තියෙන මගේ තියෙන එකම ගැටලුව තමයි මේ මම ගැටලුවක් මේ කියන්නේ. ඉතින් දැන් අපි ඔය මේ ගෝල්පේස් එකේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරියේදී දැන් මේ කරන මේ අපේ මේ ජනතාව කරන අරගලයට අපි හිතින්ම යන්න බැරි වුණත් අපි හිතින් සහයෝගය දෙනවා. ඒකෙන් තමයි මේ පාලකයෝ ඒ උද්ඝෝෂණයට ඇහුම්කන් කියලා යන්නේ නැත්තේ ඇයි කියන ගැටලුව තමයි මගේ තියෙන්නේ. ඒ වගේම ඔබතුමාලාට මම ගෞරවයෙන් මතක් කියනවා මේ උද්ඝෝෂණය සඳහා මේ කැම පාර්සල් ඊළඟට ඔය ආරක්ෂක කියන කතාව කරන්න එපා. මොකද ඔව් මම දන්නේ දුරකථනය මේකට මේ කරන්නම ඕන යුතුයකමක් අද ඉන්නේ. දැන් අවුරුදු 10කට ඉතුරු උදේ කරන්න මිච්ච වැඩක් මේ. ඒක නිසා මම මේ අපේ උද්ඝෝෂණය කරන ජනතාවට සුබ අනාගතයක් වේවා කියලා ඔබතුමා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි 066 22 63 69 අපි මම හිතන්නේ බොහෝ වෙලාවට සත්භාවයෙන් වඩා හොඳින් සිහියෙන් යුතුව ගමන ගෙනියන්න තමයි අපේ ජනතාවට මඟ පෙන්වන්න ඕනේ. ඒ නිසා සමහර විට මිත්‍ර වේශයෙන් සතුරන් එන්න පුළුවන්. ඒ නිසා ජනාර්ගලයේ දූෂණය වෙන්න පුළුවන්. අපිටත් අවශ්‍ය වඩා පැහැදිලි පිරිසුදු සුපිරිසුදු ජනාර්ගලයක්. ඒ ජනාර්ගලය වෙනස් පිටස්තර මම පැහැර අපි මේ මම්මුලා කරන්නන්ගෙන් තොරව මේක කරන්න ඕනේ. ඔබතුමා හරියටම හරි. ඒ නිසා සමහර දේවල් වලින් අපේ තරුණයන්ව ආරක්ෂා කරගන්න බේරගන්න ඕනේ. අපිත් ආසයි මේ සටනට. අපිත් මේ සටනට සුබ පතන්න. මොකද ලොකු බලපෑම් තියෙන වසන්ත බණ්ඩාර මහත්මයා. ඒක දැන් ඒ නිසා මම ස්තුති කතා කරාට අපිට යම් යම් පොදුවේ අපි මේක වඩා නිවැරදි කරගන්න අවශ්‍ය දේවල් අපිට කතා කරන්න අයිතියක් තියෙවි. දැන් මේ වසන්ත බණ්ඩාර මහත්තයා දැන් මේක එක්තරා දුරකට
මේක අප කලින් කතා කරනාවේ මේක නායකෙක් නෑ මේක කොහෙටද යන්නේ කියලා දන්නේ නෑ. හැබැයි මේක නායකෙක් නැතත් මේ ඇගේ යම් දිගටම යම් සටන් පාට් එකක් කියනවා. හැබැයි මේකට සාපේක්ෂව පාර්ලිමේන්තුවත් රැස් වෙනවා. පාර්ලිමේන්තුවේ කතා දිහා අහපුහාම මේකට කිසිම සම්බන්ධයක් නෑ. ජනතාව කියනවා එකක් පාර්ලිමේන්තුවේ වෙනම කතාවක් ඇති වෙනවා. එතකොට දැන් මේ ලක්ෂණ ඇතුලේ තවදුරටත් මේ අර්ගලය තීව්‍ර වෙනවා වැඩි වෙනවා. එතකොට දැන් අහුම්කම් දෙන්න නැති පාරක් පේනවනේ. මේක නරක තත්වයක් නේද මේ ඇති වෙමින් තියෙන්නේ? ඔව් ගමගොත පොඩ්ඩක් අර අපේ අසන්නාගේ මේ ප්‍රශ්නේ කියන්නේ අපි කිසිසේත්ම මේ උද්ඝෝෂණයට සහභාගී වෙලා ඉන්න තරුණ තරුණයන්ට අගෞරව කරන්න නෙවෙයි සඳහන් කරේ මේ පිරිස් මේක මැදට පනිනවා කියන එක. ඒක බොරුවක් නෙවෙයි. අපි වගකීමෙන් කියන්නේ අපි දන්නවා දැන් ඔය පොල් තෙල් බදු වංචාවයි සීනි බදු වංචාව. අපි ඒක සාක්ෂි සහිතව කියලා තිබුණා. දැන් විගණකාධිපති දැන් තමයි අපි කියපු දේ කියන්නේ. එතකොට මේ මිලියන 35000ක් විතර පොල් තෙල් බදු වංචාවත් මිලියන 20000ක් විතර සීනි බදු වංචාව මිලියන 15000ක් විතර. එතකොට මේ මුදල් බදු වංචා කරපු පුද්ගලයා ඒ කීප දෙනෙක් ඉන්නවා. ඒ එක පුද්ගලයෙක් වගකීමෙන් කියන්නේ. ඒ පුද්ගලයාත් විශාල වශයෙන් පැමිණිලා මේ උද්ඝෝෂණයට සහාය දුන්නා. ඔහුගේ කැම්බීම ඔහුගේ හෝටලයත් ඒ ළඟ තියෙන බැසිල් රාජපක්ෂ මහත්තයා ඒ හෝටලේ ඉන්නේ වගේම කියන්නේ. එතකොට දැන් බලන්න අපි එතන තියෙන මේ දැන් සරදම දැන් මේ උද්ඝෝෂකයෝ කියනවා මේ හොරු වංචාකාරයෝ අල්ලන්න ඕන කියලා. ඒතර මේ ආණ්ඩුව ආවට පස්සේ අර පහුගිය ආණ්ඩුවේ බැඳුම් කර වංචාව වගේ මේ ආණ්ඩුව ආවට පස්සේ කරපු ලොකුම වංචාව තමයි සීනි සහ පොල් තෙල් බදු වංචාව. ඒතර මේ වංචාව කරුව මිනිහත් ඇවිල්ලා මෙතනට කෑම් බීම දෙනවා. ඒක ඇත්ත. මේ තරුණයෝ ඔහුව අඳුරන්නේ නැතුව ඇති, ඔහු දන්නේ නැතුව ඇති. ඒක වෙනම කාරණයක්. එතකොට මෙතන එහෙම තත්ත්වයක් තියෙනවා. මේ ජන විරෝධයට වගකිය යුතු එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ ප්‍රතිරූපය විනාශ කරපු මේ ජාවාරම්කාරයොත් මේ උද්ඝෝෂණයට පිටිපස්සේ ඉඳලා සහාය දෙනවා. මොකක්ද උන්ගේ අරමුණ කියන එක හරියටම පැහැදිලි නෑ. කෙසේ වෙතත් ඒක අපි කිව්වේ අර ඒ උද්ඝෝෂකයන්ට අගෞරව කිරීමෙන් නෙවෙයි සත්‍ය වශයෙන්ම එහෙම තත්ත්වයක් එතන තිබෙන නිසා. ඒතර දැන් ඕක මොනවා හරි පක්ෂකින් හැසිරුවා නම් නායකත්වයේ දුන්නා නම් එහෙම තත්ත්වයක්. එතකොට ඒ පක්ෂය උත්තර දෙනවනේ නෑ එහෙම වෙලා නෑ. අපි එහෙම වෙන්න දෙන්නේ නෑ. මේක අපේ සටන, මේක අපේ සටන් පාටේ. එහෙම. දැන් මෙතන එහෙම නෑ. මේක නිකන් එක්තරා විදියක හිසක් නැති සටනක් වගේ එකක්. සටන් පාටක් නෑ නිකන් මගේ මෙතුමා එක සටන් පාටයිනේ තියෙන්නේ. ගෝටා ගෝ හෝම්. ඒතර ගෝටා ගෝ හෝම් නම් ගෝටා ගෝ හෝම් වුණා මොකද්ද වෙන්නේ? අපේ රටේ ව්‍යවස්ථාව දැන් අපි හිතමු ජනාධිපති මන්දිරයට කඩා පැනලා ජනාධිපතිවරයා අත්අඩංගුවට අරගෙන හමුදාවත් යටත් කරලා පාලන බලය අල්ල ගන්නවා නම් අර සමාජවාදී විප්ලවයක් වගේ ඒක වෙනම කාරණයක්. ඒතර මේ සියල්ල සිදු වෙන්න ඕන ව්‍යවස්ථාවට අනුව. මේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා අහුම්කම් දුන්නොත් ගෝ හෝම් කිව්වම එතකොට වෙන්නේ අගමැතිවරයා මාසයක් කාලයක් ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙනවා. නැවත. දැන් අගමැතිය වුණේ. ඒතර ඊට පස්සේ පාර්ලිමේන්තුවට පුළුවන් සාමාන්‍ය බහුතරයෙන් ජනාධිපතිවරයා තෝරන්න. ඔහුගේ කාලය තුල. ඒතර දැන් මේ ආණ්ඩුවේ ඉන්න බලවත්ම පුද්ගලයා තමයි බැසිල් රාජපක්ෂ. ඔහු తాවකාලිකව අඩියක් පස්සට තියලා හිටියට ඔහුට මුදල් විසි කරලා හරි ඉන්දියාවේ සහයෝගයෙන් 113 හොයාගන්න පුළුවන් ඉන්න පුළුවන්. එතකොට එහෙමනම් බැසිල් ගෝටා ගෝ හෝම් ගියාම කපුටා කම් බැක්ද කියලා හැම අහන්න වෙන්නේ මේ උද්ඝෝෂකයන්ගේ වචන වලින්ම. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාට ජනාධිපතිවරයා වෙන්න පුළුවන් එතකොට. එතකොට ඒකද උත්තරේ? ඒ අර මේ තනි සටන් පාටයක් විතරක් ඉදිරිපත් කිරීමේ වරද මම කියන්නේ. එහෙම නිශ්චිත සටන් පාට ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න මේ එක කොලයකත් ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ දේවල් කරන්න ඕන, මේ දේවල් කරන්න ඕන, මේ දේවල් කරන්න ඕන. බැඳුම් කර වංචාවේ පොරොන්දු වුණා මේ ගයට දඬුවම් කරනවා කියලා. අද වෙනකන් කරේ නැහැ. එහෙනම් ඒ සටන් පාටේ තියෙනවා. මම අර කියපු මේ උද්ඝෝෂකයන්ට කැම්බීම ගෙනල්ලා දීපු පොල් තෙල් සීනි බදු වංචාවට සම්බන්ධ පුද්ගලයා ඒ සීනි බදු වංචාව පිළිබඳව පරීක්ෂණ කරලා ඒ මුදල් නැවත ආය කරගන්න ඕන. ඒතර ඒ සටන් පාටේ ගේන්න පාස්කු ප්‍රහාරයත් පාවිච්චි කළා මේ බලයට එීම කටයුත්තේදී. ඒක තමයි දැන් පාස්කු ප්‍රහාරය ගැන කතා කරන අය කතා කරන්න නැති දෙයක් තියෙනවනේ. මොකද්ද? පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාව ඒකේ හිටියේ මලිත් ජයතිලක මන්ත්‍රීවරයා. එතුමා ඒක මහන්සියලා හොඳට කරා කියලා මම පුද්ගලිකව හිතනවා. මම ඒ වාර්තාව ඔක්කොම කියෙව්වා. ඒතර ඒකේ නිර්දේශ රාශියක් දුන්නා. ඊටාම විශිෂ්ට නිර්දේශ ප්‍රමාණයක් තියෙනවා මේ ඉස්ලාම් අන්තවාදයේ
මේ රටෙන් අතුගාල දාලා මේ මුස්ලිම් සිංහල දෙමළ සමගිය ආරක්ෂා කරලා මුස්ලිම් ජනතාවත් බේරගන්න. මුස්ලිම් ජනතාවත් වැඩියෙන් පීඩා විඳිනවා ඒ අන්තවාදය නිසා. ඒ යෝජනා ජනාධිපතිවරයා යෝජනා 57ක් එකෙන් තෝරගෙන ප්‍රධාන යෝජනා කැබිනට් පේපර් එකක් දානවා. හැබැයි ඒකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට ආරංචි විදිහට බැසිල් රාජපක්ෂ ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද ඔහුට අර යම් මුස්ලිම් පක්ෂවල ඡන්ද ටික අහිමි වෙගෙන කාරණේ නිසා. හැබැයි කාදිනල්තුමාවත් මේ කවුරුවත් මට ඇහිලා නැහැ. වහාම මේ යෝජනා 57 ක්‍රියාත්මක කරනු කියලා කියනවා. බොරුවට එක එක ඒවා කියනවා. අඬුවට චෝදනා කාදිනල්තුමාත් මේ බෝම්බේ තිබ්බේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හරි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හරි නෙවෙයිනේ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඒ තමන් පාලකයා විදිහට ඔහු වගකීම් ඉටු නොකර වෙන්න පුළුවන්. ඒක ඔහුගේ විතරක් නෙවෙයි. කලින් ඉඳලම රනිල් වික්‍රමසිංහ පාලනය යටතේම ඔත්තු සේවා බිඳවට්ටලා ඔය ගිරිතලේ ඔත්තු සේවාව වහලා දාලා නැගෙනහිර ඔත්තු සේවා සම්පූර්ණයෙන් අඩාල කරලා යාපු ගමනේ තර්කානුකූල ප්‍රතිඵලයක්. එතකොට නමුත් අර කියන විදිහට මේ ඇත්ත ප්‍රශ්නේ. ඇත්ත ප්‍රශ්නෙට විසඳුම ගෙනල්ලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ කියලා චෝදනාවක් එල්ල වෙනවා. හැබැයි කාදිනල්තුමාවත් ජනතා විමුක්ති ප්‍රමුඛ කවුරුවත් කෑ ගහලා කියන්නේ නැහැ. ජනාධිපතිතුමාට අභියෝග කරන්නේ නැහැ. ඔයා ගෙනාපු යෝජනා 57 වහා ක්‍රියාත්මක කරනු. ඇයි අන්තවාදීන්ට බය ඒක ක්‍රියාත්මක නොකර ඉන්නේ? ඒ සටන් පාටේ මෙතනට ගේන්න පුළුවන්. හැබැයි දැන් පූජකතුමන්ලත් කාදිනල්තුමන්ලත් ඒ වගේම විවිධ අය එතන කැම්බීම් කාලා ඒ විරෝධය පළ කරා. හැබැයි එක කිසි කෙනෙක් මම දැක්කේ නැහැ කියනවා. ජනාධිපතිට අභියෝග කරනවා මම දැක්කේ නැහැ. මේ ඉස්ලාම් අන්තවාදය පරාජය කරන්න ඔයා ගෙනාපු යෝජනා 57 බය නැතුව ක්‍රියාත්මක කරන්න කියලා අභියෝග කරනවා. ඇයි මල්ලිට බය මේක ක්‍රියාත්මක නොකරන්න කියලා කවුරුත් ඇහුවේ නැහැ. ඇයි ඡන්ද ටිකක් නැති වෙයි කියලා බය මේක ක්‍රියාත්මක නොකරන්න කියලා ඇහුවේ නැහැ. ඒක හොඳ අභියෝගයක් නෙමෙයිද? ඇත්තටම ආණ්ඩුවට විරුද්ධව නම් මේ සටන කරන්නේ. එහෙනම් අහන්න ඒ ප්‍රශ්නේ. ඇයි ඒක අහන්නේ නැත්තේ? නමුත් එහෙන අහන ස්වරූපයක් තිබුණද එතුමාගේ බලයට පත්වල? දැන් අපි දන්නවා මේ බැසිල් රාජපක්ෂ මහත්මයා මේ මුදලම් මේ ප්‍රධාන චරිත භූමිකාවකට මේකට ගේන්න කලින් මම හිතන්නේ සාමාන්‍ය සමාජය සහ යම් විරෝධයන් තිබුණා. දැන් එතකොට දැන් එතුමාගේ වරදක් තිබුණ නැද්ද මේ අහුම්කම් නොදීම? දැන් අවසානයේ මිනිසුන්ට මිනිසුන්ගේ පැත්තෙන් කල්පනා කරොත් වසන්ත බණ්ඩාර සාධාරණ කේන්තියක් නැද්ද මේ දැන් ඔක්කොම විශ්වාසයෙන් බලය දීලා අවශ්‍ය බලය අවසාන 20ත් හදලා දීලා ඒකටත් බලය දීලා මේ ඔක්කොම කිරීමේ බලය ඒ ළඟ තිබියදී මේ කිසිවක් නොකර සිටීමේ වේදනාව නෙවෙයිද මේ පුපුරලගේ? ඔව් ගමක මෙතුවා. එතකොට අපි කරන්න ඕන go home නෙවෙයිනේ. ඔබව ගෙනාවේ මේ වැඩේට. මේ වැඩේ කරපන් කියලා කියන්න ඕනනේ. ඒකනේ සටන කියන්නේ. සටන් පාට එහෙමනේ. දැන් බැරි නම් කරපන් කියලා බැරි නම් ඵලයන් කියන එක හරියි. දැන් කරපන් කියන්නේ මොකද්ද? මම දැක්කේ නෑ මේ සටන ඇතුලේ go home කියන එකට අර මේ සටන් පාට ලයිස්තුවක් දැක්කේ නෑ. සටන් පාට කොච්චරනම් තියෙනවද මේ රටේ? මේක ඇතුලේ මොන තරම් දුෂ්ටකම්. ඔය සටනේ ඉන්න ගොඩක් මධ්‍යම පන්තික මහතුරුන්ට ඒක දැනෙන්නේ නෑ. මේ ගොවි පවුල් ලක්ෂ 20ක් බෙල්ල මිරිකලා ඔවුන් හිඟන්නු බවට පත් කරලා තමයි මේ රටේ මිනිස්සු බත් කාලා ඉන්නේ. මේක පවත්වාගෙන යන්නේ. සුද්ධ මූල්‍ය වහල්භාවය. මේ පිටරටවල යන කාන්තාවෝ විඳින දුක. ඒවා ඒ ඩොලර් ටික කොල්ල කාලා ඒවා ගැන සොයා බලන්නේ නැහැ ඒජන්සි කාරයෝ ඒ කරන අපරාධ වැඩ. ඒතර මේවා ගැන සටන් පාටයක්වත් දුකක්වත් එහෙම නැහැ. එහෙනම් ඇයි බැරි මේ සටන් පාටේ මෙතනට ගේන්න? මෙහෙම කරනු මේ සමාගම් 3-4ක් සුද්ධ මූල්‍ය මේ කාන්තාව වහලුම් බවට පත් කරගෙන පවුල් ලක්ෂ 20ක් වහා විසඳුණු. ඉතින් ඒක මහා දිග වගන්තියක් නෙවෙයිනේ. පේලි දෙකෙන් ලියන්න පුළුවන්. අපි මේ තව අමතුම්කට යන්න අවස්ථාව දෙන්න. අපි තංගල්ලට යන්නේ රෝමල් මහත්මයා ඔබයි අපිත් එක්ක සම්බන්ධ වෙන්න අයබෝන්. අයබෝන් මගේ ගැටලුවම යොමු කරන්නේ මේ වසන්ත බණ්ඩාර මහත්මයාට. මට එතුමාගෙන් අහන්න ඕනේ එතුමා මේ ප්‍රකාශ කරා මෙහිදී මේ අනිකුත් පාර්ශවයන්ගේ උසිගැන්වීම මේ අර්ගලයේ මැදට ඇවිල්ලා ඔවුන්ගේ පටවරමුල ඔවුන් මේ මුදුන් පමුණව ගන්න උත්සාහ කරනවා කියලා. ඒකදී මම කෙලින්ම ඔබතුමාගෙන් අහන්නට කැමතියි මේ ඉන්දියාවේ ප්‍රබල බලපෑමක් තියෙනවා නේද? මේ ලංකාව අරාජිකත්වපත් කිරීමේ සහ මේ ප්‍රශ්නය තුළ අයුතු භෝජන ගැනීමේ ඒ පිළිබඳව ඔය අදහසක් මම බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. බොහොම ස්තුතියි රෝමල් මහත්මයා. මම හිතන්නේ ඔබතුමාට ප්‍රශ්න ඍජුව එතුමා කියන එක ඉතාම නිවැරදි. දැන් බලන්න මේ ටික දවසට අපේ අමාරුව පාවිච්චි කරලා අපිට ණයක් දෙනවා $1 බිලියන එක ක්‍රෙඩිට් ලයින් එකක් දෙනවා කියලා ඒ විදේශ අමාත්‍යවරයාම ඇවිල්ලා අර මේ පෙරාදිනේ රෝහලේ ඖෂධ නැහැ කිව්වම බොහොම කිඹුල් කඳුළු හෙල්ල දුක් වෙලා පෙන්නුවා. හැබැයි අද වෙනකන්
මේ ක්‍රෙඩිට් ලයින් එකේ මුදල් නිදහස් කරන්නේ අපේ අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ටික මිලදී ගන්න. එතකොට මේ අර්බුදය පාවිච්චි කරලා ගෙවුසුම් 3ක් අස්සම් කරගත්තා. ආරක්ෂක ගෙවුසුම්. ඊට පෙර අක්කර 20000ක් ගත්තා තිරුකුණාමලේ ඉන්දියානු සමාගමකට අග්නිදිව ආසියාවේ ලොකුම මධ්‍යසාර කර්මාන්තශාලාව පටන් ගන්නයි සීනි හොදන ලොන්ඩරිය දාන්නයි සීනි නිෂ්පාදනය කරන්න නෙමෙයි. ඒතකොට මේ අර දැන් ගමක අර දුකටපත් වෙච්ච ගොවියෙක් ඉන්නකොට ගමේ මුදලාලි කරන වැඩේ කොහොම හරි ඉඩමත් උගසට අරගෙන කුඹුරත් උගසට අරගෙන පුළුවන් නම් භාර්යාවයි දුවයිත් මේ ගන්න පුළුවන් නම් එකත් ගන්න එහෙමනේ බලන්නේ. ඒතකොට මෙතනත් එහෙමයි. මේ අපි ලැජ්ජ වෙන්න ඕන මේ මහා සම්පත් පිරිච්ච රටේ මේ අවුරුදු ගණනාවක් ආපු ගමන ඇතුලේ මේ රට හිඟන්න බවට පත් කරලා දැන් අපි ඉන්දියාව ඉස්සරහා මේ රට දන ගස්සවලා තියෙනවා. දැන් අස්සම් කරපන් ආරක්ෂක ගිවිසුම් අපි අස්සම් කරනවා. දීපන් අර ඉඩම කොහම එක දෙනවා. එතකොට මේ පොඩි සොච්චමක් පෙන්නලා මේ සොච්චමෙන් මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ ගම කැමැතුමා. මේ අවුරුද්ද අන්තිම වෙද්දී ඩොලර් බිලියන 5කට විතර ණය ගෙවන්න තියෙනවා. එතකොට මේ ඩොලර් මිලියන 500ක් පෙන්නලා තෙල් ටිකක් ගන්න ඔය වරින් වර දෙන දෙයින් මේක ගොඩ යන්න බෑ. අපේ ඇත්තටම මේවද පාර්ලිමේන්තුවේ කතා වෙන්නේ. අපි ඊළඟ ණය වාරිකය ගෙවන්නේ කොහොමද? ඊට පස්සේ තෙල් ටික ගෙන්න ගන්නේ කොහොමද? කවද්ද අපි මේ තෙල් පෝලිං තව දිග්ගැස්සෙයිද? මේවා ඇතුලේ මිනිස්සු මරා ගන්නවා. මේවා මිනිස්සුන්ගේ දෛනික අවශ්‍යතාවයන් බොහොමයි. ඒතකොට මේ ජන ජීවිතයයි මේ අඩාල වෙන්නේ. ජන ජීවිතය අඩාල වුණාම මිනිස්සුන්ට කේන්ති යනවා. ඒක සාධාරණයි. මිනිස්සුගේ සාමාන්‍ය පරිදි ගෙනිච්ච ජන ජීවිතේ ඉතාම අමාරුවෙන් වෙහෙසකාරී විදිහට මේ ජන ජීවිතය ගෙනියන්නේ. දැන් මේ වෙහෙසකාරී තත්වයට තවදුරටත් හිස මත කඩා වැටුණොත් තව දේවල් ටිකක් මේක දරා ගන්න බෑ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන දේවල් ගැන අපි යලි අවධාරණය කරන්නට ඕන. මොකද්ද මේ කතා කරන්නේ? තම තමන්ගේ පුද්ගලික තම තමන් පිරිසුදු වෙන්නද මේ කතා කරන්නේ? හැබැයි 225 එපා කියනවා. මේක ඊළඟ ප්‍රශ්නේ. අපි කතා කරමු විරාමයෙන් අනතුරුව. දැන් ජනාධිපතිතුමාට ගෙදර යන්න කියනවා. ඒත් එකම 225 එපා. එතකොට දැන් 225 එපා නම් මොකද්ද අපි කරන්නේ? මේ සම්බන්ධව අපිට දේශපාලනිකව එහෙම සාකච්ඡාවක් තියෙනවද? සංවාදයක් තියෙනවද? එතකොට මේ තරුණයන්ට නායකත්වය දෙන්න බැරිද? මේ තරුණ අරගලය ශක්තිමත් කළා උන්ට මඟ පෙන්වන්න බැයිද? මේ රට ගෙනියන්න කොතෙන්ද කියලා. අපි විරාමයෙන් අනතුරුව කතා කරමු. ඔබ එක්කන්නේ ඉන්නද සජීවී සංවාදයේ සමගයි ජන අරගලයේ කොයිබටද මාතෘකාවයි අපි කතා බහ කරමින් ඉන්නේ. අපි යනවා ඊළඟ විරාමයට රැඳෙන්න අප සමග. ඔබ නැවත ඉන්නද සජීවී සංවාදයේ සමගයි 066 22 83 669 ඔබව සමීප කරගන්න බලාගෙන ඉන්නවා. ජනාර්ගලයේ කොයිබටද යන මාතෘකාව කතා බහ කරමින් ඉන්නේ. තීරණාත්මක කාල සීමාවක් අපි කඩවතට යනවා. සින්දු ශාන්ත මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙන මේ මොහොතේ. අයබෝන් ඔබතුමන්ට. අයබෝන්. ඔව්. ඔබතුමන්ගේ ගැටලුව යොමු කරන්න. අයබෝන් ඔබ සියලු දෙනාට. මම මගේ යෝජනාවක් විදිහට මම මේ අදහස් ඉදිරිපත් කරන්නේ වසන්ත මහත්මයා තුළු අනිත් මහත්මයාට. දැන් අපි ඔය ගෝල් පේස් එකේ අරගලයක් කරන ගෝටා ගෝ හෝම් කියලා. නමුත් ඒ ගෝටා ගෝ හෝම් කියලා අපි අපේ මතය ඉදිරිපත් කරාට නමුත් ඒක මම හිතන්නේ ඔක කට්ටියට දැනෙනවා කියලා. මම යෝජනා කරනවා අපි ප්‍රාදේශීයව පළාත් මට්ටමින් ජනතා නියෝජිතයන් සියලු දෙනාගේම ගෙවල් වලට ගිහිල්ලා අපි ඒගොල්ලන්ගේ ගෙවල් වල ඉදිරියට ගිහිල්ලා මේ වගේ උද්ඝෝෂණය කරලා මේ ගෙවල් වට කරලා ඒගොල්ලන්ට අපි දැනෙන දෙයක් කරොත් මම හිතනවා මීට වඩා මේ ප්‍රතිඵල ගන්න පුළුවන් අපේ මේ අරගලේ. ඔව් බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඔබතුමන්ගේ යෝජනාවක් 066 22 83 669 අපි ඔබට ආරාධනා කරලා තියෙන්නේ. මේ වෛද්‍ය සුමිත් මැනේජ්මන්ත් ඔබතුමාට මේ ඩොලර් කතාබහ සම්බන්ධව විස්තර කරන්න බැරිුණු කතාවක් තියෙනවා කියලා කිව්වා. ඊටම කෙටියෙන් එක කියන්න පුළුවන්. මම කිව්වා දැන් මේ එකක් තමයි මේ ඩොලර් ගෙනියන්න රිසිසේ ඉඩ දීලා තියෙනවා. දෙවෙනි එක තමයි මේ ආනයනයක අපනයනය කරන මුදල් ආපහු ගේන්නේ නැහැ. දින 180න් ඒක තියාගෙන ඉන්නවා තමන්ට අවශ්‍ය පරිදි. ඒකට නීතියක් නැති නිසා වුන් ඒක තව තවටත් අවභාවිත කරනවා. තුන්වෙනි එක තමයි මේ බන්ධිත ගුදම් කියලා තියෙනවා. ඒ බන්ධිත ගුදම් වලට අර තමන් විසින් රඳවාගත්තු පිටරටවල වල රඳවාගත්තු සල්ලි වලින් රිසිසේ තමන්ට අවශ්‍ය බඩු ගෙනල්ලා දැන් ඔය මෙතුමා කිව්පු සීනි වංචාව කිව්වෙත් සීනි ගෙනල්ලා තියෙන්නේ අවුරුද්දකට අවශ්‍ය සීනි ගෙනල්ලා ගොඩ ගහගෙන තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ අර්බුදය ඇති කරලා මේ ඒකට බද්ධ කරලා තියෙනවා මේ උන්ඩියල් ක්‍රමය. මේගොල්ලෝම තමා මේ විශේෂයෙන්ම මැද පෙරදිග ඩුබායි ෆයිනන්සියල් සෙන්ටර් එක හරහා මේවට ෆයිනන්ස් කරනවා. ඒවල මේ උන්ඩියල් ක්‍රමය හරහා අපේ මිනිස්සුන්ගේ සල්ලි ටික එහෙන් එකතු කරගන්න එකතු කරලා විශාල වශයෙන් මෙහෙට වැඩිපුර මුදලක් මෙහෙන් දෙනවා.
ඊට පස්සේ අර විදේශ සංචිත අපිට සාමාන්‍ය අවුරුද්දකට ඩොලර් බිලියන 7ක් කියන එක දැන් 3ටත් වැඩි අඩු වෙලා තියෙන්නේ. මොකද ඒවා එහෙන් එකතු කරගෙන මෙහි රුපියල් වලට දෙනවා. ඒතර බැංකු වලින් එන්නේ නැති වෙනකොට මෙහි උද්දමනය වැඩි වෙනවා. උද්දමනය වැඩි වෙනකොට අරගොල්ලන්ට විශාල පරතරය වැඩියෙන් තියලා මේ සල්ලි විකුණන්න පුළුවන් වෙනවා. සල්ලි මිලදී ගන්න පුළුවන් වෙනවා. ඒතර අපේ මිනිසුත් අපේට මෙහෙට එවන්න තියෙන සල්ලි ටික එහෙන් දෙනවා. දෙවෙනියට අර බන්ධිත ගුදම් වල විශාල වශයෙන් බඩු රෙක්රැස් කරගෙන උදාහරණයක් ගත්තොත් වාහන අපි නැවැත්තුවට ඩොලර් බිලියන 2කට කිට් වෙන්න ගේන වාහන ගැනීම නැවැත්තුවට ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉලෙක්ට්‍රොනික බඩු විතර ලංකාවේ ගෙනල්ලා ගොඩ ගහගෙන තියාගෙන තියෙනවා විශාල ව්‍යාපාරිකයෝ ප්‍රමාණයක්. ඒතකොට මේ කම්පැනි 3-4ක ඉන්න ප්‍රමාණයක්. අදටත් ඕගොල්ලොන්ට ඒක මේ ටවුන් එකේ තියෙන ඉලෙක්ට්‍රොනික බඩ කඩවලට ගියාම ඕන දෙයක් ගන්න තියෙනවා. ඔබතුමා හිතන්නේ කවුද මේකට වග කියන්න ඕනේ? මේකට වග කියන්න ඕනේ අපි මේකට වග කියන්න මේ නීති වෙනස් කරපු පහුගිය කාලවල හිටපු මේ නීති හඳුන්වලා දීලා නීති හිතෙන් රින් ගන්නක විශේෂයෙන් ගත්තොත් රවි කරුණානායක මහත්තයා කාලේ තමයි ඔය එතුමාගේ මුදල් වගේක් ගෙනල්ලා ඒකට ඌට විරුද්ධව නඩු දාලා තිබුණා. දැන් කට්ටිය කිව්වොත් සුමිත් මහත්මයා ඒක ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. නෑ කතා කරලා වැඩක් නැහැ නෙමෙයි. ඒක වෙනස් කරන්න තමයි අපි අලුත් ජනාධිපතිවරයෙක් ගෙනාවේ. ඒක තමයි ඒක ඇවිල්ලා කෙරෙලා නැහැ. ඒකනේ මේ ජනතාව කෝප වෙලා මේ කෑ ගහන්නේ. ඒක සාධාරණයි. නෑ මං ජනතාවගේ සාධාරණ නෙවෙයි මම මේ අර එතුමා කියන්නේ මං කියන්නේ මං අවසානයේ මේ ප්‍රශ්නේ දැන් අපි දිගින් දිගටම කතා කරනවානේ. දැන් එසේ කරලා නැහැ. දැන් අපිට මේ ආණ්ඩුවට කියන්න බෑ අපි මේ ආණ්ඩුව පත් කරනකොටම කිව්වේ දැන් හැමදාම ආණ්ඩුව කිව්වේ ඒ කාලේ කරලා නැහැ. ඒ කාලේ කරලා නැහැ. ඒ කාලේ කරලා නැත්නම් දැන් මේ කාලේ කරන්න අපි නැවුම් රටක් කරන්න බැරි වෙලා දෙන ඒ හොරුම තමයි මේ ආණ්ඩුවට සල්ලි වියදම් කරලා තියෙන්නේ. දැන් මෙතුමා කිව්වේ එක්කෙනෙක් ගැන. දැන් 225ම යන්න කියලා. ඒ වගේම තමයි මම ඔය කියන ප්‍රධාන මේ ඔය හොරා මේ ආණ්ඩුවෙත් මේ ජනාධිපතිවරයාගෙත් මේ අලුතෙන්ම පත් කරපු මේ මොනවාද උපදේශක මණ්ඩලයේ ඉන්නවා. ලංකාවේ ප්‍රධාන හොරෙක් ඔය මම කිව්ව අපනයනය කරනවා අපනයනය කරන බඩු හිර කරගෙන ඉන්නවා ආනයනය කරනවා ආනයනය කරනවලුත් උන්ඩියල් ක්‍රමයට සල්ලි හොයන ප්‍රධාන ව්‍යාපාරිකයෙක් මේ ජනාධිපතිවරයාගේ මේ උපදේශක මණ්ඩලෙත් ඉන්නවා. ඔහු ඒ වගේ ජනාධිපතිවරයෙක් වෙන්න කටයුතු කරනවා. අධ්‍යාපන වැඩසටහනක් කියලා බිලියන 600ක කියලා වෙලා වැඩසටහනක් කරගෙන යනවා. ඉතින් මේ බලය ලබා ගන්න තවදුරටත් මේ සොරංගම් කිරීම සඳහා ඒක නිසා කොයි ආණ්ඩුව ආවත් මොකා ආවත් ඇවිල්ලා ඉඳගත්තත් මේ වැඩේ ටික කරන්නේ මේගොල්ලෝ. ඉතින් මේ සිස්ටම් එක මේවා ටික හැරුවේ නැත්තම් ඩොලර් යනවායි කියන එක හොයන්න දෙයක් නැහැ. උදාහරණයක් කියලා ගත්තොත් මේ මාසේ වෙනකොට වර්ල්ඩ් බැංක් එකේ රිපෝට්ස් වලට අපි ගිය අවුරුද්දෙත් 16.7ක් 2021කට සාපේක්ෂව 2020ට සාපේක්ෂව 2021 අපි උපයලා තියෙනවා. ඩොලර් බිලියන 4කට වගේ ප්‍රමාණයක් කිට්ටු වෙන ප්‍රමාණයක්. ඒ වගේම 2022 ජනවාරි වල විතරක් ඩොලර් බිලියන 1.01ක් අපි හොයලා තියෙනවා. 122ක හරියටම ගන්න කිව්වොත් 100ට ගිය අවුරුද්දට සාපේක්ෂව අපි 152.8ක ගාමන්ට් එකේ විතරක් බඩු ඉහළ ගිහිල්ලා තියෙනවා. සමස්තයක් වශයෙන් අපි 16.71කින් ඉපීම වැඩි කරලා තියෙන එක මාසයකට විතරක්. එතකොට ඩොලර් බිලියන 1,101ක් හොයලා තියෙනවා ජනවාරි වල විතරක්. හැබැයි මේ සල්ලි මේ රටට ඇවිල්ලා නැහැ. එන්නෙත් නැහැ. හරිද? හැබැයි අපි හැම කෙනාම එකතු වෙලා මේ විදිහට මේ සිස්ටම් එක තියෙද්දි එක්ස්පෝර්ට් කෙරුවත් එන්න මේක කොහේ හරි වෙලා එන්නේ නැහැ. මේ රට සල්ලි එන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. අර තාමත් ඒ හොරු ටික ඉන්නව නම් ළඟ. ඔව්. දැන් මේ ගෝටා ගෝ හෝම් කියලා මිනිස්සු කෑ ගහනවා නම් මේ මොහොතත් ප්‍රමාද නෑනේ එතුමට මේ ටික ක්‍රියාමාර්ග ගන්න. ඒ විතරක් නෙමෙයි. මේ අරගලයට සල්ලි දෙන්නේ දෙන අය ඉන්නවා. දැන් මෙතුමා කියපුවා ඔය හොරුන්ගේ කෙනෙක්. ඔය සීනි හොරකම් කරපු එක්කෙනෙක්. ඉතින් දෙපැත්තම බැලන්ස් කරනවා. මේ ආණ්ඩුවටත් බැලන්ස් කරුවා මේ ආණ්ඩුවත් මේකට විරුද්ධව සටන් කරන මේ අසරණ තරුණයන්ට මේ ගැන නොතේරෙන මේ වේදනාව තියෙන වෛරය මේක කොහෙද වෙන්නේ කියලා දන්නේ. හැබැයි මිනිසුන්ට තේරෙන්නේ බඩු ගණන් වැඩි. කණ්ඩ බොණ්ඩ නැහැ. ගත්තු පඩියෙන් ජීවත් වෙන්න දෙයක් නැහැ. ගෑස් එකක් නැහැ. බස් එකේ යන්න විදියක් නැහැ. ළමයෙක් ඉස්කෝලේ අරින්න අද මම දැක්ක එනකොට සියලුම ඉස්කෝලේ වෑන් වල ගහලා තියෙන මේක නිසා උපදවරුවගේ මේක ඉස්කෝලේ ගෙනියන්න බෑ කියලා. ලෝක වෙළඳ පොලේ තියෙන ප්‍රශ්නෙට අමතරව රුපියලේ බාල්දු කරපු එකේ ප්‍රශ්නේ තියෙනවානේ. ඉතින් ජනතාවට ජීවත් වෙන්න බෑ. ජනතාව මේක Tamanට දන්න විදියට ජනතාව මේක විරෝධය දක්වන. හැබැයි මේක කැලේ යන්න දෙන්න බෑ. අපි දන්නවා ජනතාව විරෝධය දක්වලා 71 මේ විනාශ වුණා. 89 විනාශ වුණා. උතුරේ ජනතාව විනාශ වුණා. 81 මේ මොනවාද අපි ලොකු මේ ස්ට්‍රයික් එකක් කරලා මිනිස්සු රස්සා නැති වෙලා කියලා උත්තර නැතුව ගියා. ඒක නිසා මේ අරගලත් කරන අයට උත්තරයක් ගන්න පුළුවන් විදියට මේ සටන කවුරු හරි මෙහෙවනවා නම් කියන කතන්දරේ මේ කියන්නේ. එහෙම නැත්නම් ඔවුන්ට
අයිතිය නැතිකම හෝ ඔවුන්ට ඔවුන්ගේ වරදක් කියන එක නෙමෙයි. මේ උත්තරේ කියන්නේ හොරකම් කරපු අය ඉන්නෝ නම් හොරකම් කරපු සල්ලි ආපහු දෙන්න ඕන. ඒ හොරකමට උදව් කරපු අය ඉන්නෝ නම් ඒ අය එහෙම දෙනවද හොරු? මම කියන්නේ ඉන්දුවට කියලා අපිට හිත හදා ගන්න පුළුවන්ද? දැන් හොරකම් කරපුවා ගෙනත් දෙන්නේ නැහැ කවුරුත්. දැන් ඒක ජනතාවට බලාපොරොත්තු වෙන උත්තරයක් නෙමෙයි මම හිතන්නේ වසන්ත බණ්ඩාර මහත්තයා දැන් මේ එක්තරා දුරකට යම් ප්‍රශ්නයක් දිහා අපි බලනවනේ විවිධ කෝණවලින් යම් මේ ප්‍රශ්න දිහා මේ වෙලාවේ වාමාංශික පක්ෂ බලන දෘෂ්ටිය වෙනස් සහ විපක්ෂය මේ දිහා බලන කොනේ වෙනස් සහ පොදු ජනතාව තවත් සංවිධාන තම තමන්ගේ දර්ශනය සහ දෘෂ්ටිය අනුව මේක දිහා බලනවා. හැබැයි මේ ඔක්කොටම පිටස්තරව මේක දිහා බලන්න බැයිද වසන්ත බණ්ඩාර මහත්මයා මේ අර්බුදයට අපි ලක් කරාය කියලා. ඒ කියන්නේ අපි දැන් මේ දැන් ඔබතුමාම කියපු තර්කයක් අනුව මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් අර්බුදයක් ඇති වුණාම දැන් මේ වඩා පහසු වෙනවා යම් කාරණා ඉෂ්ට කරගන්න. ඒ කියන්නේ අපිට ආක්‍රමණ එන්න තියෙනවා. ඒ ආක්‍රමණ වඩා ඉක්මන් කරගන්න සහ අපි දුර්වල කිරීම. දැන් විශේෂයෙන්ම අපි දන්නවා ජාතික රාජ්‍ය දුර්වල වෙන්නම මේ අනිත් පැත්තෙන් ප්‍රසාරණය වෙන්න ගන්නවා මේ ඊටාම අශීලාචාර විදිහට මේ කෑදරකම් විදිහට මේ සල්ලි වෙන කණ්ඩායම් මුදලායිලා කළු මුදලායිලා. දැන් මේ ක්‍රමය හිතාමතා ජාතික රාජ්‍ය දුර්වල කිරීමේ කාරණයක් නෙවෙයිද? මට ඒකට උත්තරයක් අවශ්‍ය වෙයි. මට ඇමතුමට යන්න අවස්ථාව දීලා ඉන්න. මිහිරිගමට අපි යන්නේ රාජපක්ෂ මහත්මයා අයබෝන්. ඔව් මහත්තයා මේ අපි අනාගතයේ 68 කණ්ඩ ඊයේ දවසේ ඉඳලා ගරු සිරිමාව බණ්ඩාරනායක මැදිනිය ජේ.ආර් මහත්තයා රට බාර දෙනකොට එක කුඩු බින්දුවක් ලංකාවේ නැහැ. එදා ඉඳලා තමයි මේ රට කැවෙන්න පටන් ගත්තේ. ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්නකම් මේ රට හදන්න බෑ කියන එකයි මගේ මතය. ඔව්. බොහොම ස්තුතියි. මම හිතන්නේ ඔබතුමා ඔය කියන කාරණය අපි ඉදිරියේදී ඇත්තටම සාකච්ඡා කිරීමට ගත යුතු තිබුණා. මේක අපිට අල්ලගෙන අපිට ඒ තිබුණු අවස්ථාවන් බොහොම ස්තුතියි ඒ කාරණේ අපිට ඔබතුමන් මතක් කරාට 066 22 83 68 69 වසන්ත බණ්ඩාර මහත්මයා මම ඔබ විමසා සිටියේ මේක හිතාමතා මේ අපිව දුර්වල කිරීමේට අටෝපු උගලක්වත්ද? මොකද මේ සියලු ප්‍රශ්න එක විට ආවා අපිට. ඒක මේ කළමනාකාරණයේ ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඒ කළමනාකාරණයට වෙච්ච බලපෑමක් වෙන්නත් පුළුවන්. මෙතන බලවේග රාශියක් ක්‍රියාත්මක කරනවා ගමගෙමතුමා. ඒ කියන්නේ ස්වභාවිකව මහජනයාගේ විරෝධයක් තියෙනවා. ඒ විරෝධය අප තුළත් තියෙනවා. පැහැදිලි. අපිටත් තරහක් තියෙනවා මේ ආණ්ඩුව මෙච්චර මහජන ආශිර්වාදයෙන් බලයට පත් වෙලා මේ අවුරුදු දෙක තුනක් මේ හොරුන් කිට්ටු කරගෙන මොකද්ද මේ කරපු විනාශය කියලා. ඒක මේ ආණ්ඩුවට ඇත්තටම ආණ්ඩුව ගේන්න මහන්සි වෙච්ච මිනිසුන්ගේ ඔළුව ඇතුලේ තියෙනවා. ඒ විරෝධය ඒ තරහා තියෙනවා. ඒ ගැන වාදයක් නැහැ. පොදු මහජනයාගේ මේ තියෙන දුෂ්කරතාවයන් නිසා ඇතිවන තත්ත්වයන්, මධ්‍යම පන්තියට ඔවුන්ගේ අර ජීවිතේ නඩත්තු කරගන්න බැරි වෙලා තියෙන තත්ත්වයන්, ඔවුන් මේ මධ්‍යම පන්තියේ කොටස් ගොඩක් වෙලාට මේකේ තියෙන මේ දුෂ්ටකම් හරි අසාධාරණකම් වලට විරුද්ධව සටනට බහින අය නෙවෙයි. ඒවා එදිනදා ජීවිතේ හැමදාම දැක ඒක ගැන වේදනාවක් දුකක් තරහක් ඇති වෙන්නේ නැහැ. ඒක ඔවුන්ගේ ජීවිත අභියෝගයට ලක් වුණාම ඔවුන් ඒකට සටනට බහිනවා. ඒක වරදක් කියලා නෙමෙයි මම කියන්නේ. එතකොට මෙතන විවිධ බලවේග නම් මං කිව්වේ අර දැන් මේ සුමිත් මැතිතුමා කිව්වා වගේ වෙලෙන්දු ටිකක් ඉන්නවා මේ රටේ. භාණ්ඩ ආනයනය කරලා අර කියන ඩොලර් අපනයන ආදායම් රට ඇතුළට ගේන්න නැතුව ඒවා ඔවුන්ට ඕන විදිහට නීතියේ තියෙන හිල් වලින් රිංගලා ගිහිල්ලා තොග රැස් කරගන්නවා. දැන් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අවුරුදු ගානකට තොග රැස් කරන් ඉන්නවා. සීනි, පොල් තෙල්, පරිප්පු ඒවා තොග රැස් කරගෙන හිතු මතේ Tamanට ඕන ඕන වෙලාවට මිල වැඩි කරනවා. නිදහස් කරනවා. මේ මහජන විරෝධය ඇවිල්ලා මේ යතුරු ඔවුන් අතේ තියෙන්නේ. හෙට බඩු වැඩි කරනවා. ආය අනිද්දා බඩු වැඩි කරනවා. එහෙම ජීවන වියදම් වැඩි කරලා අර ඒ අයගේ සාක්කු පිරෙනවා. ඒතකොට එහෙම මෙතන ව්‍යාපාරික ජාලයක් ඉන්නවා ජාවාරම්කාර ඔවුන් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මේ බෙදුම්වාදී බලවේග ඉස්ලාම් අන්තවාදී බලවේග ඔවුන් මේ ආණ්ඩුව වැටෙනවට කැමති. විශේෂයෙන් මේ ආණ්ඩුවේට තිබුණ එක්තරා ප්‍රතිරූපයක් මේ සිංහල බෞද්ධ බලවේගය තමයි මේ ආණ්ඩුව බලයට ගෙනාවේ කියලා. නිසා ඒක ගහලා බිම දාන ඒක කඩා වැටෙනවට කැමති සතුටෙන් බලා ඉන්න පිරිසක් ඉන්නවා බෙදුම්වාදී බලවේග ඉස්ලාම් අන්තවාදී බලවේග. නිසා ඔවුන් ප්‍රාර්ථනා කරනවා මේක කඩා වැටියන් කියලා. ඔවුන් කරන්න පුළුවන් උපරිම දේ කරනවා මේක වට්ටන්න. හරි? ඇත්ත මහජන විරෝධයට අමතරව මම කියන්නේ. ඊළඟට ඉන්දියාව ප්‍රමුඛ මේ ඉන්දු පැසිෆික් කලාපයේ
භූදේශපාලන උමනාව මත අපේ රට දනගස්සලා අර කියන ගිවිසුම අත්සන් කරපන්. දනගහපු අමාරු වැටෙනවනේ කියන්නේ අරක අත්සන් කරපන්. මේක දීපන්, මේ ඉඩම දීපන්. එතකොට ඒ වැඩේ කරගන්න බලන් ඉන්න ක්‍රියාවලියක් තියෙනවා. එතකොට අපි එක්තරා විදිහකට ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපේ සටන ඇතුළේ මේකෙන් ගොඩ එන ආණ්ඩුව දනගස්සලා මේ ටික කරවන මෙතෙක් නොකරපු දේ අර අපේ අසන්නෙක් සඳහන් කරා මේ 77 ඉඳලා ආපු ගමන. ඒක ඇත්ත. 77 සිට දැන් සුමිත් මැතිතුමා කියපු ඒ වංචා දූෂණ නීති වෙනස් කරලා ඒ කඩතුළු හදලා රිංගල යන්න හදපු ඒවා ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම එසේ තිබියදී මේ මොඩලය ඇතුලේ අපි ආනයන දිරිමත් කරලා ජාවාරම්කාරයන්ට මේ අයිතු ලෙස මුදල් හොයන්න අවස්ථාව දීලා දේශීය කර්මාන්තකරුවා වලපල්ලට යවලා තමයි මේ ඩොලර් නැති තත්ත්වයේ මේ ආර්ථිකය ගෙනල්ලා තියෙන්නේ. ඔව් මට මොහොතක් දෙන්න අපි යනවා සුන්දරගමට සිරිල් මහත්මයා ඔබ අපිට කතා කරන්න අයබෝන්. ආයබෝන් මහත්තයා. ඔව්. මේ මම මෙතන අපට ඇහෙනවා මේ හැමදාම මේ ප්‍රශ්න ටිකක් තමයි කතා කරන්නේ. ඔව්. ඒ ප්‍රශ්න වලට විසඳුම එන විදියක් අපිට පේන්නේ. ඒ නිසා මේ විශේෂයෙන්ම සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරනවානේ. නමුත් සිස්ටම් එක ඉදිරිපත් කරන්නේ කවුද? ඔව්. ඒ නිසා මේ මම යෝජනා කරනවා ඇත්තටම මම පොඩි හදලා තියෙන පොන්චි හදාගෙන යනවා බැලන්ස් මේ ඒක මේ කෙටියෙන් ඉදිරිපත් කරන්න අමාරුයි. ඔව්. නමුත් මම ඔබතුමාගේ පෞද්ගලිකව පැපැලින් හරි කොහොමද යවන්න අපිට එවන්න ඔබේ අදහස් යෝජනා සලස්ම ඊට පස්සේ ඔබතුමා එකට අවස්ථාවක් දෙන්න. බොහොම ස්තුතියි. අපි බොහොම විවෘතව මහජනයාට ස්තුතියි ඔබතුමන්ට 066 22 83 68 69 මේ වැඩසටහන මහජනයාගේ මේ රට අපි හැමෝගේ. ඒකට අපි මේ රට හදන සැලැස්මට මහජනයාගේ තියෙන අදහස් යෝජනා අපි දායක කරගන්න ඕනේ. අපි ඔබට කලින් ඉඩකඩ දීලා තියෙනවා නින්නද සජීවී සංවාදයට ඔබේ යෝජනාවලින් අපට ඉදිරිපත් කරන්න. ඒ හරහා අපේ සංවාදයේ පෝෂණය කරලා මේ කතිකාවක් හොඳ දියුණු සංවාදයක් අපිට හදාගන්න පුළුවන්. ස්තුතියි ඔබතුමන්ට. අසත් මණ්ඩල මැතිතුමා ඔබතුමන්ට බාධා කරමින් මනවතුනේ. එතුමා කියන එක හරි ගමගේ මැතිතුමා අපි ප්‍රශ්නයට උත්තර මොනවද කියලා 1 2 3 4 කියන්න ඕනේ. මේ සටනේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි ඒක නැතිකම. ඒක නැති වෙන්න හේතුව සටන් පාටයක් නැහැ. ගෝට ගෝ හෝම් විතරයි තියෙන්නේ. මේ 77 ඉඳලා ගෙනාපු පරාදීන ආර්ථික මොඩලය වෙනස් කරනු කියලා සටන් පාටයක් නැහැ. මෙතුමා කියන විදේශ විනිමය පනත සංශෝධනය කරලා මුදල් පනත සංශෝධනය කරලා මේ ජාවාරම්කාරයන්ට ඩොලර් වංචා කරන්න හදපු හීල්ට් එක වහපියව් කියලා සටන් පාටයක් නැහැ. නෑ ඔබතුමා මං පොඩක් ඒකට විරුද්ධ වෙලා කතා කරොත් දැන් වසන්ත බණ්ඩාරනාත් එහෙම සංඥාපනයක් ඒ තරුණයාට තියෙයිද? දැන් මම කියන්නේ විපක්ෂයක් දැන් රටක විපක්ෂයක් සහ සිවිල් අනිකුත් සංවිධාන සහ දේශපාලන පක්ෂ තියෙනවානේ. එතකොට ඒ අයට සටන් පාටයක් නැති තැනක ඒව පාස් කරගෙන ඉවිල්ලා ඊටාම කුඩා ජන කොට්ටාසයකට එවැනි කියවීමක් තියෙයිද? ඒ අයට මේක උපදින්නේ නැහැ එහෙම. ඒ නිසා මේකයි දැන් මේකට මග පෙන්වීමක් අවශ්‍යයි. ඔව් ඒක තමයි මම කියන්නේ. මේ දේශපාලන බලවේග මේ විපක්ෂ බලවේගත් අනිත් දැනුම සංවිධානත් අර රටට හතුරු බලවේග වලට මේ සටන කැලේ අරන් යන්න උවමනාව තියෙනවා. වුන් උත්සාහ කරනවා වගේම ඇයි මේ රටට මිතුරු බලවේග වලට මේ දේශපාලන බලවේග වලට බැරි මේ ආණ්ඩුවට මේ විරෝධය පෙන්නලා මේ විරෝධය ඇති වෙලා තින්නේ උඹලා හරියට වැඩ කරන්නේ නැති හින්දා මේ විදියට කරපියව කියලා අය කියන සටන් පාටේ ගේන්නේ නැත්තේ. ඒකයි ප්‍රශ්නේ. පාර්ලිමේන්තුව තුළ එහෙම සටන් පාටයක් නැහැ. හරි? අනුරුද්ධ සානක මහත්තයා එහෙම සටන් පාටයක් ගේන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා සටන් පාටයක් ගේන්නේ නැහැ. ඔය පක්ෂ 11 කියන අයත් එහෙම සටන් පාටයක් ඉදිරිපත් කරන්නේ නැහැ. එතකොට ඒක වැරදි. එහෙම සටන් පාටයක් ඉදිරිපත් කරාම තමයි ආණ්ඩුවට අභියෝගය එන්නේ. මෙතුමා කියන නීති දෙකයි තියෙන්නේ වෙනස් කරපන්. එතකොට අර කියන දැන් ඔය උතන උද්ඝෝෂණයට කෑම ගෙනල් දීපු අර සීනි පොල් තෙල් බදු වංචාකාරය වහම අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරන්න ඕන. මිලියන 25000ක් 35000ක් ආණ්ඩුවට අය කරගන්න පුළුවන්. ඉතින් ඒ සටන් පාටේ නෑනේ. ඒ සටන් පාටේ නැතුව විතර නෙවෙයි මට අද മന്ത്രിවරයෙක් කිව්වා එතුමා යම් පාර්ලිමේන්තුවේ ඇතුලේ මතු කරාලු මේ ප්‍රශ්නේ. මේ සීනි පොල් තෙල් බදු වංචාව මහජනයා දැන් ඒක දන්නවා. මේ විගණකාධිපතිතුමාගේ වාර්තාවෙත් තියෙනවා මේකවත් අඩු ගානේ මේ පරීක්ෂණ කරන්න ඕන කියලා. ඒතර මේ മന്ത്രിවරයා කියනවලු ඔය සීනි පොල් තෙල් කියලා කියන්න එපා. එතකොට ප්‍රශ්නයක් එනවා. එතකොට ඒ කවුද කියලා මහජනයා දැනගන්නවා. අපි නිකන් බදු වංචා කියලා කියමු කියලා. ඒතර හිතලා බලන්න. මේ මගේ മന്ത്രിයාගේ නම කියන්නේ ඒ කොහොම හරි ඒ එතුමා ඔය දූෂණ වංචා ගැන කතා කරන කෙනෙක්. ඒතර එතුමා බයයි
ඒ පොල් තෙල් ආනයනය කරන්නේ කවුද සීනි වැඩිපුර ආනයනය කරන්නේ කවුද කියලා ඒතර මහජනයා දැනගනි. ඒතර මම එහෙම කිව්වයි කියලා මගෙත් එක්ක තරහ වෙයි කියලා ඒ ව්‍යාපාරිකයා කියලා එහෙම බයක්. ඒතර එහෙම മന്ത്രിවරුන්ට පුළුවන් ද මේ අර්බුදයට උත්තර හොයන්න? එහෙම අය මෙහෙම සටන් පාට ගෙනෙයිද එහෙම? ඒතර දැන් බැඳුම් කර වංචාව ගමගේ මැතිතුමා ගොන් තකතිරු විදියට ඒකේ නඩු දැම්මේ පොදු දේපල පනත යටතේ. හැබැයි ඒක අල්ලස් පනත සංශෝධනය කරලා ඒක යටතේ නඩු දැම්ම නම් ඔය කියන නිදහස් වෙච්ච කවුරුත් නිදහස් වෙන්නේ නැහැ. උන්ට ඒ මුදල් අය කරගන්නත් පුළුවන් වෙනවා. උන්ට ඒකට දඬුවම ලැබෙනවා. එතකොට නේද මේ උද්ඝෝෂකයට දැනෙන්නේ මේ හොරුන්ට දඬුවම් කරනවා මේ ආණ්ඩුව කියලා. ඒතර මේ ආණ්ඩුව බලයටපත් වුණේ බැඳුම් කර වංචාවට දඬුවම් කරනවා කියලා. අද වෙනකන් ඒ අල්ලස් පනත සංශෝධනය කරේ නැහැ. ඒකට ඒ සටන් පාටයක් ගේන්න බැරි. ලොකු උදික බෝඩ්ඩයක් ඕනද? අල්ලස් පනත වහා සංශෝධනය කරනු මේ බැඳුම් කර වංචා කරුන්ට දඬුවම් කරමු. පේලි දෙකයි. එහෙම සටන් පාටයක් නැහැ. මේ අපට කණ්ඩ ගෙනල් දෙන මේ පොල් තෙල් සීනි බදු වංචාකාරයෝ ටික වහා අත්අඩංගුවට ගනු පරීක්ෂණය කරනු. ඒ මුදල් රජයට පවර ගනු. එහෙම එකක් නැහැ. මෙතුමා කියන මේ 52 වහා සංශෝධනය කරනු මේ හිල් ටික වහලා මේ ඩොලර් ටික රට ඇතුළේ ඉතුරු කරගනු. එහෙම එකක් නැහැ. එතකොට මේ භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ ගමගේ මෙතුමා මේවට බඳව ගන්නේ සාමාන්‍ය පෙළ අංක ගණිතයේ ෆේල් වෙච්ච අය නෙමෙයිනේ. මෙතන මේ අර්බුදේ මෙතෙන්ට එනම කියලා ඔවුන් දැනන් නොසිටියාද? අභ්‍යන්තර දත්ත සාමාන්‍ය මහජනයා දන්නේ නැහැ. හැබැයි මේ මාසෙකට ඩොලර් අඩු ගානේ මිලියන 350 400ක් තෙල් වලට ඕන. ඊළඟට අනික අත්‍යවශ්‍යව තවත් මිලියන දල වශයෙන් මිලියන 600ක්වත් අතේ තියෙන්න ඕන අපිට අත්‍යවශ්‍ය දේ ගේන්න. දැන් නැවේ තෙල් ඇවිල්ලා තිනවා ඒකට ගෙවා ගන්න විදියක් නැහැ තෙල් නැහැ. ඒතර මෙතන පෝලිං ගහනවා මහජන විරෝධේ. ඒතර මේවා මේගොල්ලෝ දැනගෙන හිටියේ නැන්ද? මේ අන්තිම මොහොතේ තර මිලියන 500ක් ගෙව්වා. ඒක නවත්තලා තියාගන්න තිබුණා අත්‍යවශ්‍ය මේ භාණ්ඩ ටික ගේන්න. ඒක කරේ නැහැ. ඒතර මෙතන ගමගේ මැතිතුමා අපි විශ්වාස කරනවා අපිට සාක්ෂියතු පෙන්නත හැකි යම් පුද්ගල චරිත කීපයක් හරි මොන මට්ටම් වල ඉන්නව වෙන්න පුළුවන්. මම කියන්නේ මේක දැනුම්වත්ව මේ රාජ්‍ය ධනගස්සවන්න මේ ආණ්ඩුව ධනගස්සවන්න මේ ක්‍රියාවලිය කරගෙන ආවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු හරියට ඉදිරිපත් කරන්නේ නැතුව දැන් හිතන්න අපේ ජනාර්ගලය කොයිබටද? දැන් බොහෝ දෙනෙක් කතා කරන්න උත්සාහ කරනවා අපි දුරකථන ඇමතුම් දෙකක් තියෙනවා. අපි අවස්ථාව ලබා ගන්නවා. පළමු අවස්ථාව ලබා දෙන්නේ අවිසාබෙල්ලෙන් ජයතිස්ස මහත්මයාට අයිබෝන උතුමන්ට. අයිබෝන්. ඔව් අයිබෝන්. ඔව් අයිබෝන්. මට කතා කරනවා මෙන්න මේකයි. රට ඊටාම අසරණ තත්ත්වයක ඉන්න වෙලාවේ උද්ඝෝෂකයොත් මහජනතාවත් දන්නේ නැහැ මේකේ නියම හේතු. නිකන් අගය ගැහුවට අපි තේරුම් ගන්න බෑ. මට පේනවා වසන්ත බණ්ඩාර මහත්තයයි සුමිත් මහත්තයයි හොඳට අවබෝධයෙන් යුතුව කතා කරනවා. මට ඕන කරන්න දැනගන්න ඇයි වසන්ත බණ්ඩාර මහත්තයාට මේ වෙලාවේ ජීවිත පරිත්‍යාගී හරි මේ සටනේ පෙරමුණ ගන්න බැරි. මේ අවබෝධයෙන් යුතුව මිනිස්සුන්ට කියලා දීලා ඇයි මේ සටනේ පෙරමුණ ගන්න බැරි කියලා මම එතුමාගෙන් අහන්නේ. ඔව් බොහොම ස්තුතියි එතුමා උත්තරයක් ලබා දී ඔබතුමන්ට. අපි නැවත යනවා එපාබලෙන් දිසානායක මහත්මයා ඔබතුමන් අපිත් එක්ක ඉන්නවා කියලා විශ්වාස කරන අයිබෝන උතුමන්ට. ආයිමන් අපි විද්‍යුත් සමාන ආණ්ඩු කැමති නේද? අත්‍තරම මේ රට පාලනය කරන්නේ ආණ්ඩුව සහ තවත් කොම්පැනි මේ ආණ්ඩුවට අමතරව ඇත්තටම රට පාලනය කරන තවත් ආණ්ඩු ගොඩක් තියෙනවා. මේ කොම්පැනි ව්‍යාපාරිකෝ දැන් ඒ බවනේ පැහැදිලි වෙන්නේ. ඔව්. ඇත්තටම අර සිස්ටම් චේන්ජ් එකක් වෙනසක් අවශ්‍යයි කියන්නේ ඒ නිසානේ. අපි බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපි බලාපොරොත්තු වෙන්නේ මේ මොකද්ද මේ වෙනස් කරන ක්‍රමවේදය. ඒ කියන්නේ අපි කතා කළ යුතුයි. පැහැදිලිවම මේ වසන්ත මණ්ඩල ඔබට උත්තරයක් දෙන්නත් තියෙනවා. ඔබතුමාට කිරි උත්තරයක් දෙනවද? ඇයි මේකට නායකත්වය දෙනවද කියන කාරණේ අපි දෙවෙනි වතාවේදී අවස්ථාව ලබා ගමු. සුමිත් මහත්මයා මේ ඔබතුමා ළඟට එන්නම්. දැන් එකක් තමයි දැන් බොහෝ දෙනෙක් කතා කරන වචනේ තමයි මේ සිස්ටම් චේන්ජ් කියන එක. ඒ කියන්නේ එතකොට මිනිස්සුත් ඒ සිස්ටම් එක ඇතුළේ ඉන්න කණ්ඩායමක්. මිනිස්සු කියන්නේ මේ සිස්ටම් එකට පිටින් ඉන්න කණ්ඩායමක් නෙවෙයි. ඒ කියන්නේ සමාජය ගත්තාම තනි ඒකකයක්. ඒක ඇතුළේ තමයි මේ රජයේ ඉඳලා තියෙන පවුල දක්වා තියෙන ආයතන පද්ධතිය සමූහය තියෙන්නේ. දැන් මේ ආයතන හැම සමූහයකටම මේ බල ශක්තිය, ආහාර, ඖෂධ වගේ දේවල් බලපෑම එල්ල වෙලා තියෙනවා. ඒක කොයිතරම් පරාදීනද කියලා අපි දැනගත්තේ මේ අපි මේ ආනයනය කරන දේවල් නවත්තන්න පටන් ගත්තා. දැන් තමයි අපිට ප්‍රශ්න දැනෙන්න ගත්තේ. දැන් අපිට මේ වගේ අවස්ථාවක් ඉතිහාසයේ එනවා. හැබැයි ඒ ටික කාලයක් අල්ලගෙන ඉද්දි
යම විරෝධයන් පැනගෙන ඒ දවසත් යම විරෝධයන් එනවා මේ පෝලිං වල ඉන්න බෑ කතන්දරයක්. හැබැයි දැන් තව අයගේ මතයක් හැදෙනවා මේ ප්‍රශ්නෙන් කවදා හරි ගැලවෙන්න ඕන මේ විදිහටම තමයි කියලා. ඒ කියන්නේ මේ අපේ ජීවිතය ටිකක් වෙනදට වඩා වෙනස් කරගෙන අපේ සම්පත් මත අපේකම හදාගෙන අපේ දේවල් මත යන්න ඕන කියලා. ඒකට හැම වෙලාවෙම මේ සමාජයේ පුපුරායම් වැදගත් වෙනවා. එතකොට මේක කොහොමද අපි තව පැත්තකට පෙරලා ගන්න බැරි වෙයිද අපිට? මේ අනිත් පැත්ත ගන්න ඕන. ඒකට තමයි මේ මහන්සි ගන්නෙත් මේ කියන්නේ. මම මේ ප්‍රශ්නේ කියන්නේ මේක නැවත හොරකම් කරන වංචාකාරන්ට හෝ වැරදි කරන දේශපාලකයන්ට අවස්ථාවක් නොදී මම කියන්නේ. ඔව් දැන් ඒක එතනින් එහාට ගත්තා මම දන්න හිතවතෙක් ඔහු ගිහිල්ලා මේ කෑම එහෙම අරගෙන ගියා. සාමාන්‍ය ඉංජිනේරුවෙක් මම දන්න. හරිද? ඔහුගේ රැකියාවෙන් ඔහුට ගන්න දේවල් වලින් හොයන්න බැරි තරම් විශාල මුදලක් උපයාගත්තු පුද්ගලයෙක්. විශාල ධන සම්භාරයක් හොයාගෙන ඒක බොහොම ඒක හුඟක් අය කියන්නේ යාගේ හිතවතුන් කියන්නේ ඔහු කොහොමද ඒ සල්ලි හොයාගත්තු හැටි. හැබැයි ඔහුත් මේ ගිහිල්ල වෙලා මේ ආණ්ඩුවේ ගෝඨාගෝ හොරු අල්ලන්න එකට කෑම අරන් ගියා. ඒකට සහයෝගය දාන්න. ඒතර මම මේ උදාහරණයක් කිව්වේ මේ රටේ මේ සිස්ටම් එක තුල වගකීමෙන් කියනවනේ අපි මොකද අපිට මම පුද්ගලයෙක් කිව්වේ නෑ මම වගකීම කියන්නේ මම පුද්ගලයාම කිව්වේ නෑ ඒක මම දන්නේ කෙනෙක්. හරි. ඒතර ඒ ගියා. හරිද? ඔහු ගිහිල්ලත් කිව්වේ කතා කරලා මටත් කිව්වේ උඹලත් වරින්න යන්නේ නැද්ද කියන කතන්දරේ කිව්වේ. ඉතින් මම hina වුණා. ඉතින් උඹ යනවා නම් මං යන්න වැඩක් නෑ නේ කියලා. ඒතර hina වුණා වෙනම කතාවක් ගියා. මම මේ කිව්වේ මේ රටේ හැම කෙනාම නෙමේ හොඳ මිනිස්සු ඉන්න අතරතුර බොහෝ අය කාර්ය සහායකයේ සිට ජනාධිපති දක්වා හොරකම් කරුවා කියන එක අපි කියන්නේ. ජනාධිපති හෙලිකොප්ටරයක් හොරකම් කරනකොට කාර්ය සහායක ඒපෝ සීට් එකක් හොරකම් කරන එකේ දෙකේ වෙනසක් නැහැ. ඒතකොට මේ කාර්ය සහායකයා මේක කරන ගමන් තමයි අරු හොරකම් කරනවා කියලා කියන්නේ. මේක අපි කවුරුත් මේ හොරකම් කිරීමෙන් ගමන් අතර වෙන්න එපා අපි අංක 1. අනිත් එක තමයි මේ හොරකම් කරන කිරීම සඳහා මේ පද්ධතිය තුළ හදාගෙන තියෙන දේවල් අපි කවුරුත් එකතු වෙලා අපි මේක හදා ගන්න ඕන. මම අර ඉස්සෙල්ලා මෙතුමා කිව්වා මේ පනත් වලින් දීලා තියෙන දේවල්. දැන් උදාහරණයක් කියලා ගත්තොත් මට කවුරු කිව්වොත් ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ කියලා මේ අරුබුදේ ගෙනෙන්නේ මේ ගෑස් අරම සියලුම අරලා තියෙන විදේශ විනිමය නැතිකමනේ. ඩොලර් නැති වෙච්ච එකනේ. අපි හොයන ඩොලර් නැහැයි කියන එකනේ. දැන් මෙච්චර ඩොලර් වැඩි වෙලක් තියෙනවා හොයලා නැති වෙච්ච නේ. ඒතර එහෙමනම් අංක එකට කරන්න මේක. මගෙන් කවුරුත් මං කියන්නේ දින 180ක් ඇතුළත සල්ලි නොගෙනපු 2017 මේ නීතියෙන් පැනලා පළු සියලුම අයගේ සල්ලි ටික ගෙනෙව්. එහෙම නැතුනොත් උඹලා නීතිය ඉදිරියට ගෙනවයි කියලා නීතියක් ගෙනල්ලා අද පාර්ලිමේන්තුවට කරලා හෙට පාස් කරලා ඊළඟ සුමානේ ගොත් සුමානයක් කරනකොට ඩොලර් සංචිත බර ප්‍රමාණයක් ලංකාවට එයි. ඒ කියන්නේ කවුරුත් මේ එක්ස්පෝර්ට් කරන කෙනෙක් තමන්ගේ කම්පැනි වහන්න කැමති වෙන්නේ නැහැ. තමන්ගේ බිස්නස් එක වහන්න කැමති වෙන්නේ නැහැ. ඒක කරගෙන යන්න ඕන. හැබැයි නීතියේ තියෙන හිල නිසා ඔවුන්ගේ කම්පැනි තව කම්පැනියක් ඩුබයි රටේ හරි කොහේ හරි දාගෙන ඉඳලා ඒ කම්පැනි සල්ලි ටික හිර කරගෙන ඇවිල්ලා වෙනත් බිස්නස් එකකට ඒ සල්ලි කරකෝ ඉඳලා අනවශ්‍ය භාණ්ඩ ගෙනල්ලා හිර කරගෙන ඉවරලා ඒව මේ බෙහෙත් ටික ගන්න තියෙන තෙල් ටික ගන්න තියෙන සල්ලි ටිකට ගන්න බැරි වෙලා තියෙනවා. මේ අරුබුදේ හැදිලා තියෙන අරුබුදෙන් ගේන්න නම් මේ මිනිස්සු හිර කරන් ඉන්න සල්ලි ටික ගේන්න ඕන. එහෙම ගේනකොට තමයි අර උන්ඩියල් ක්‍රමයට මේ සල්ලි ගෙනියන්නේ නැති වෙන්නේ. ඒතර උන්ඩියල් ක්‍රමයට ගෙනියනවා ටික අල්ලන්න ක්‍රමවේදයක් දාලා තියෙනවා. මිනිසුන්ගේ පැත්තෙන් මේ කතා කරොත් මේක. දැන් මිනිසුන්ගේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මෙතන ඉන්නේ. මිනිසුන්ට ගෑස් නැති උනේ ගෑස් ගෙනත් දෙන්නේ නැති හින්දා. ගෑස් ගෙනත් දෙන්න බැරි වෙලා තියෙන්නේ ඩොලර් නැති හින්දා. සුමිත් මහත්තයා දැන් ණයට අරන් හරි ආපහු අලලුණු සීනි හරි ගෙනල්ලා කන්න පුළුවන්. මම කියන්නේ මේ පරාදීනත්වයෙන් ගැලවීම සඳහා කවදා හරි ප්‍රවේශයක් මිනිස්සු ගන්න ඕන. ඓතිහාසිකව ගත්ත අවස්ථා තිබ්බා. මේක පාවිච්චි කරන්න බෑද අපිට මේක? අනිවාර්යයෙන්ම පුළුවන්. මම මේක ඉතාම සන්තෝෂ වෙන කෙනෙක් තමයි. මම මේ කියන්නේ ඒක ප්‍රාර්ථනාව සහ වෙයි කියලා හෙට අනිද්දා එන ඡන්දයකදී මේ කියන කුණුම් ඡන්දෙට එන එක නැති වෙයි කියලා. මිනිස්සුන්ට තියෙන බයට. පවුල් පදනමෙන්ම ඔක්කොම අප්පච්චි මලෝ අප්පච්චිලා පුතාලා නැන්දම්මලා ඔක්කොම ටික එයි කියන එක එහෙම නොවේයි කියලා වෙලා. ඒ වගේම මීට වඩා මේ ගැන කතා කරන මධ්‍යස්ථව මේ යමක් කරන්න ඕන දැන් බලව අර මහත්මයෙක් කිව්වා එතුමාත් පෞද්ගලික යෝජනාවක් හදනවා කියලා. ඒ වගේ මිනිස්සු ඉන්න මේ මිනිස්සු මීට වඩා ඉදිරියට එයි කියලා වෙලා. ඒතකොට ඒ වගේම මේ රටේ දේශීය නිෂ්පාදන ආර්ථිකයට ශක්තිමත් කරන
පදනම දාපු මේ වෙළඳ ආර්ථිකයේ මේ කොල්ලකාරී වෙළඳ ආර්ථිකයට නැති දේශ නිෂ්පාදනය වැඩි කරගන්න ඒකේ ආදායම උපදව ගන්න ඒක මූලික කරගත්තු ආර්ථිකමක් නැවත මේ පොළොවේ හදන්න මේ සියමස්ත ජනතාවගේ ප්‍රෙෂර් එක මේ ප්‍රෙෂර් එකත් එක්ක හැදේ කියලා මම මේ සටනේ දකින ප්‍රධාන දේ ඒක තමයි ඉදිරියේදී මම හිතන්නේ අපිට දේශපාලනික වශයෙන් අපි යන්නේ අන්තර්වාර ආණ්ඩුවකටද නැත්නම් සෙනෙට් අපි දන්නේ නැහැ මොන මණ්ඩලයකටද හැබැයි කොහොම හරි ගිහිල්ලා මේ වෙලාවේ අපට අවශ්‍ය දේ කරොත් දැන් අපිට අනවශ්‍ය දේ කරන්න ගිහිල්ලා රට කොයිතරම් අරාජික වුණාද කියලා අය ඔබට නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා දැන්වත් අපි මේ පුපුරායම් මේ මහා අරගල භූමිය සටන් බිම අපි හරවන්න ඕනේ. ඊටාම යහපත් වූ දිශාවකට. ඒ දිශාව ඇතුලේ මේ සටන ඇතුලේ කිසිවෙකුගේ ජීවිත දේපල විශේෂයෙන් දරුවන්ට තාත්තලා හිමි කරන අම්මලා හිමි කරන මේ වගේ තැනකට නොයා සියලු මනුෂ්‍යයන්ගේ පීඩාව එහින් ගැලවීමේ මාවත උදෙසා මේ සටන දියත් කරන්න පුළුවන් නම් නැවත අපිට පැලස්තර ගහන්න පුළුවන් වෙයි මේ IMF ගිහිල්ලා මේ සල්ලි ටිකක් ගෙනලා ආය අලුණු ටිකක් ගෙනලා කාලා තෙල් ටික ගෙනලා කාලා ආය අපිට නියමිතයි 2028 30 වෙනකොට මේ ප්‍රශ්නෙට තව ගුණයකින් මුහුණ දෙන්න. ඒක දැන් අපි මේ අර්බුදයේ ඓතිහාසිකව කියව ගත්තා නම් වර්තමානයේ නැවතිලා ඉන්න තැන දිහාත් බලලා අනාගතයේ කොයිබට ගමන් කරයිද කියලා තත්ත්වය බලලා අපිට පුළුවන් වෙනවා මේකට තිරසාර විසඳුම් ක්‍රියාවලියකට යන්න. මෙන්න මේ සඳහා අවශ්‍ය කතිකාවක් තමයි අපි පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් ඌණු හොරකම් කරුවේ නැහැ. අහවල් තැන ඝාතනයක් සිද්ධ වුණා. මේවා ඊට වඩා අපි දියුණු සාකච්ඡාවක් අපි බලාපොරොත්තු වෙනවා මේ අපගේ ජනතා නියෝජිතයන්ගෙන්. අපි යනවා නින්න සජීවී සංවාදයේ අවසන් විරාමයට. ප්‍රඳෙන් අප සමග 066 22 83 68 69 තාමත් ඔබට විවෘතයි. ජනාර්ගලය කොයිබටද 066 22 83 68 69 අපි යන්නේ රොෂාන් මහත්මයා පානදුරින් ඔබ අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් ගමගේ මහත්මයා. මගේ අවශ්‍යතාව මම දැන් කතා කරන්නේ සිස්ටම් චේන්ජ් එක ගැන. හරිද? දැන් සිස්ටම් චේන්ජ් එක තමයි ඉන්නේ. හරිද? එතකොට මේ මණ්ඩල ගහ රටේ කතා කරන ප්‍රාදේශීය බෞද්ධයක් මේ චේන්ජ් එක මොකද්ද කොහොමද කරන්න කියලා කියන්නේ. හරිද? ඒක සිස්ටම් චේන්ජ් කියන එකේ මූලිකම සිස්ටම් එක ප්‍රමාණ සිස්ටම් එකට අණු සිස්ටම්ස් පොඩි සිස්ටම්ස් ගොඩාක් එකතුවක් තමයි සිස්ටම් චේන්ජ් එක තත්ත්වය වෙන්නේ. හරිද? එතකොට අපේ රටේ දැන් රාජ්‍ය ආණ්ඩුවේ රාජ්‍ය පරිපාලනය ගත්තොත් ලක්ෂ 19ක් අයින ලක්ෂ 19ක් රාජ්‍ය කෙරේ ඉන්නවා. හරිද? මේකෙන් ලක්ෂ 5ක් විතර පැහැදිලිවම රටවලින් සේවය කරනවා කියලා මම හිතනවා. එතකොට අනෙක් සියල්ලම ජනාධිපතිගෙන් ඉඳලා පහළටම දසාගෑමේ ආන්දෝලනයක ඉන්නේ. හරිද? 1948 ඉඳලා විශ්වවිද්‍යාලවලින් ගිහි වෙලා ගිහිල්ලා ඒගොල්ලොත් මේ ආන්දෝලනය ඇතුළට ගිහිල්ලා අද කෝටිපතිව ලක්ෂපතිව වෙලා ඉන්නවා මේ කට්ටිය. හරිද? ඒකෝ දැන් අපි මේ බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි. දේශපාලඥයෝ 225යි 225 වටේ ඉන්න සෙට් එකයි. පළාත් සභාවල වටේ ඉන්න සෙට් එකයි. ප්‍රාදේශීය සභාව වටේ ඉන්න සෙට් එකයි. සහ ආන්දෝලනයේ මේක ඔක්කොම ලක්ෂ 19 ලක්ෂ 15ක් ලේ උරා කරනවා ලක්මාතාවගේ. හරිද? මේක තමයි පැහැදිලි සත්‍ය. ඒකෝට මේගොල්ලෝ අපි දුව හරකින් ගෑගේ කුඩල 50000ක් එන්නුනොත් හරක 100ක් කරනවා. හරිද? ලක්මාතාවගේ ඇඟේ එල්ල ඉන්නවා මේක ලේ සාරේ උපා බොනවා මේ ලක්ෂ 5ක් විතර පිළිදා. අර මාත්මේ කිව්වා වගේ කියන්නේ අඩදාසි කොලේ මේ මොකද ඒ පොසිට් එකේ ජනාධිපති මිලියන ගණන් වලින් මේ අතර ගසා ගන්නකොට ලංකා මාතාව මේ අවුරුදු 70ට පිස්සේ අඬනවා. හරිද? මේ අඬාගටිය වළක්වන්න ඕන. වළක්වන්න පුළුවන් සිස්ටම් චේන්ජ් එකක්. මොකක්ද සිස්ටම් චේන්ජ් එක? රයිට්? මම ඒකට කියන දැන් අපි කාලය පිළිබඳව අපිට අවබෝධයක් නැහැ අපේ රටේ මිනිස්සුන්ට. හේතුව කාලය පිළිබඳව අවබෝධයක් නැහැ කියන්නේ කාලය තමයි මුල. හරිද? ආක්ෂමතාවය රඳාපවතින්නේ කාලය මත. ඒකට අකාර්යක්ෂමතාවී සමාජයක් අපි ඉදිරියේ ඉන්නවා. හරිද? එතකොට සංකල්පනීය වශයෙන් අපි සංකල්ප ඉදිරිපත් කරන්න ඕනේ. කාලය ඉදිරි කරගෙන කාලය මුදල් බවට පත් කරගෙන කොහොමද මෙලොව සංවර්ධනය කරන්නේ?
හරිද? අපිට එතකොට මම පැහැදිලි කරනවා මට කන්න 6යි ඕනේ. හරිද? මේ රට සංවර්ධනය කියන්නේ සියලු අංශ වලින් ස්වයං පෝෂණය කරා. හරිද? අතරමැදි කන්නේකුත් දාතේ. හරිද? මේ සිස්ටම්ස් වලින් කරන්නේ. අතරමැදි කන්නේකුත් දාතේ. ලංකාව වටේ සක්‍රීය ගංගා 104ක් වැඩ කරනවා. හරිද? යාප ලංකාවේ දිග පල්ල ගත්තොත් 425යි දිග පල්ල 225යි. හරිද? මට නම් කළුගඟේ වතුර දකුණ නාරවන්නත් පුළුවන්. කැලණි ගඟේ වතුර යාපේ නාරවන්නත් පුළුවන්. හරිද? මට පැහැදිලි මේ මට රට දුන්නොත් නමුත් අපේ රටේ සිස්ටම් තියෙනවා. බොහොම ස්තුතියි මම දැන් ඔබතුමා දැන් පැහැදිලි චිත්‍රයක් ඔබතුමා සතු තියෙනවා කියලා මට පැහැදිලිව පේනවා. දුරකථනයේ තව කීප දෙනෙක් රැඳී සිටින නිසා මට සමුදෙන්න සිද්ධ වෙනවා. අපි ඉදිරියේදී කතා කරමු. ඔබතුමාගේ අදහස් ලියාවන්න අපිට. අපි කැමති ඊළඟ ඇමතුමට යන්න ලියනගේ මහත්මයා කරුණාකරලින් අයබෝන් ඔබට. අයබෝන්. අයබෝන්ද මේ මම වසන්ත බණ්ඩාර මහත්තයාගේ මේ අහන්නේ ප්‍රශ්නේ. දැන් අපි මේ මොහොත වෙද්දී අපේ ලංකාව පත් වෙලා තියෙන තත්ත්වය ගැන කාට තව විස්තර කරන්න අවශ්‍ය නැහැ. හැම කෙනාම දන්නවා. හැබැයි මේ අපි පත් වෙලා තියෙන මේ තත්ත්වයට හුඟ දෙන්නේ කරදකතන දෙනවා අපිට මේ මොකද වුනේ? ඇයි මෙහෙම වුනේ කියන එක. හැබැයි මං වසන්ත බණ්ඩාර මහත්තයන් අහන්නේ මාත් එක්ක එකක වෙන්න පුළුවන්ද? මේක වුණ දෙයක් නෙමේ හිතා මතාම කරලා මේ සයිස් එකට අපිට ධර්ම කියලා කිව්වොත්. මොකද මේ ආණ්ඩුව ඇවිල්ලා පළවෙනිම කරේ අපිට එන ආදායම් මිලියන ගාණක් අඩු කෙරුවා. එතකොට හැබැයි දුප්පත් සාමාන්‍ය මහජනතාවගේ මයිල් ගහකටවත් ඒකෙන් දෙයක් පහසුවක් වුණේ නැහැ. ඒ පළවෙනි දේ. අනිත් එක තමයි මුන්ඩියල් ක්‍රමය ගැන කතා කරද්දී මේ අපේ ෆිනෑන්ස් මිනිස්ටර් ලේටස්ට් කවුද? බැසිල්. එයා පැහැදිලිව කිව්වා මේ මුන්ඩියල් ක්‍රමයට උසිගන්නනවාට කිව්වේ මේක හොඳයි කියලා කිව්වා. එතකොට ඒකයි ඔය ආදායම් බදු කපපු එකයි තව ගොඩක් කියන්න තියෙන මේ කාලේ නැති හින්දා මං කියන්නේ මේක මං කියන්නේ මට ප්‍රශ්නෙට උත්තරේ දෙන්න මේක වෙච්ච දෙයක්ද නැත්නම් කරපු දෙයක්ද මම නම් කියන්නේ කරපු දෙයක්. බොහොම ස්තුතියි ඔබතුමන්ට වසන්ත බණ්ඩාර මහත්තයා ඍජුව ප්‍රශ්නට යමු. එතුමා කියන කාරණා දෙකම මේකදී අදාළයි. ඒ කියන්නේ කරපු දෙයක්ත් තියෙනවා. මේක දැනුම්වත් මේ ආර්ථික ඝාතකයෝ පිරිසක් අවුරුදු 20ක් 30ක් මේ මහා රත්තරම් භූමිය ලෝකයේ වටිනාම සම්පත් තියෙන රට කැලේ අරගෙන ආවා. මේ අපේ 77න් පස්සේ නඩත්තු කරගෙන ආපු ආර්ථික මොඩලේ මේ තර්කානුකූල ප්‍රතිඵලය තමයි මේ හිඟනකම. බංගලාදේශයේ මිලියන 45000ක් සංචිත තියෙනකොට අපිට පිච්චිය නැති වෙන්නේ මේ ආපු ගමනේ අපි තෝරලා තිබුණු මොඩලේ වරද. මේ කියන හොරකම් ඔක්කොම නැවතුවත්. දැන් ගමගේ මැතිතුමා හිතන්න අපි යාචක මහත්තයෙක් ඔබතුමා හරියට කියලා දෙනවා පොතපත ගණන් හිලව් මේවා ලියන්න ඔඩිට් කරන්න බලන්න ඔක්කොම. හරි? හැබැයි ඔහු ඒ ඔක්කොම පොතපතේ ලියලා කාටවත් හොරකම් කරන්න දෙන්නේ නැතුව තියාගන්නේ ඒ ඔහුට හම්බෙන මුදල. ඔහුගේ ආදායම් වර්ධනය කරගන්න විදිය ඔබ කියලා දෙන්නේ නැත්නම් ඔඩිට් කරාට වැඩක් නැහැ. අපි ගොඩක් ওই සිස්ටම් චේන්ජ් කියලා කියන අයත් මේක ගැඹුරින් තේරුම් ගන්න නැහැ. අර වචනේ කරට එනවට කියනවා මිසක්. දැන් අපි සමහර හිටපු ඔඩිටර් ජෙනරල් මහත්මයෙක්ම කියනවා මේ ප්‍රශ්නෙට උත්තරේ. එතුමා කියනවා එතුමා මේ අපායට යන බස් එකේ කොන්දොස්සර මාටියා ගහන එක වළක්වන විදිය කියනවා. ටිකට් මැෂින් එක අරන් දෙන්න ඕන. මේවා හවසට ගණන් හදලා බලන්න ඕන. ඩ්‍රයිවර් ඩීසල් වලින් ගහනවද කියලා බලන්න ඕන. මේක ඇතුලේ ජනෙල් වහගෙන යන්න එපා. කළු වීදුරු දාන්න එපා. මහජනයාට පේන්න ඕන ඇතුලේ මොකද වෙන්නේ. හැබැයි බස් එක කොහටද යන්නේ? බස් එක යන්නේ අපායට. ඒතර මේ අපි මේ ගොන් තකතිරු ආර්ථික මොඩලයක් නඩත්තු කරනවා. ඒක ඇතුලේ හොරකම තියෙනවා. ඒකේ වාදයක් නැහැ. හැබැයි හොරකම නැවැත්වූ පමණින් මේ රටට සෞභාග්‍ය උදා වෙන්නේ නැහැ. හරි? දැන් චීනය ගන්නකො චීනය රාජ්‍ය දේපල ගසා කෑවොත් දඬුවම මරණය. හරි? මරණය කියන්නේ ලේසි පහසු දඬුවමක් නෙවෙයිනේ. ඒතර බය වෙන්න එපා එහෙනම්. මේ මරණ දඬුවම දුන්නම මේ හොරකම් නතර වෙන්න එපා. හැබැයි හැම අවුරුද්දෙන් කොහොමද මේ 7-8 දෙනෙකුට 10 දෙනෙකුට මරණ දඬුවම දෙන්නේ? ඒ කියන්නේ එහෙම තියෙද්දිත් ඒක සිද්ධ වෙනවා. ඒක දීර්ඝ කාලයක් මේ සදාචාරපන්න සමාජයක් ඇතුලේ ඒක හොරකමට හිල් වහලා අර සුමිත් කිව්වා වගේ නීතියේ සිදුරු වහලා ඒව ටික කරගෙන යන්න ඕන. හැබැයි මේ අපේ සම්පත් වලින් ආදායම උපද්දන ක්‍රියාවලිය මේ 77 ඉඳලා නඩත්තු කරන් ආපු ගොන්තකතිරු මොඩලය පුළුවන් තරම් ආනයන දිරිමත් කරලා මේ ජාවාරම්කාරයන්ට
සල්ලි හොයාගන්න ඔවුන්ට බදු වංචා කරන්න අවස්ථාව නිර්මාණය කරලා තියෙනවා දේශීය කර්මාන්තකරුවෝ වලපල්ලට යවනවා. ඒතර කවදාවත් පුළුවන් මේ රටේ වෙළඳ හිගිය අඩු කරගන්න. මේ දැන් වයිසුමිත් කියන මේ වංචා දූෂණ ඔක්කොම අපි හිතමු අපි ඔක්කොම වැහුවා කියලා. ඒ ඩොලර් බිලියන 3-4ක් තමයි අපිට ඉතුරු කරගන්න පුළුවන්. හැබැයි අපේ මේ තියෙන අපේ ඔය අපි කල්ලුත් කතා කරා අර කළු රත්තරන් ග්‍රැෆීන් කියන කර්මාන්තය පටන් ගත්තොත් ඩොලර් මිලියන 100ක් කියන්නේ පොඩි සොච්චමක්. එහෙම බැලුවොත් එහෙම ඒක මෙගා ඉන්ඩස්ට්‍රියක් ලෝකයේ හොඳම මිනිරන් තියෙන අපේ රටේ. ඒක ඒ කර්මාන්ත ශාලාව පටන් ගත්තොත් අවුරුද්දක් දෙකක් ඇතුළත ඩොලර් මිලියන 5000ක් වඩන්න පුළුවන්. හොරකම නවත්තන්න ඕන කියලා නෑ කියලා නෙමෙයි මම කියන්නේ. ඒක අන්තිම දශමයට ඒකට පියවර ගන්න ඕන. අර යාචකයාට කවුන්ට්ස් තියෙන විදිය හරි ඒකේ ඔහුගේ රුපියල හොරකම් කරන්න නැති විදිහට වැඩේ කරන විදිය විතරක් කියලා දීලා හරියන්නේ නැහැ. ඔහුගේ ආදායම් වැඩි කරගන්න විදිය ඒක කරන්න ඕන. ඉතින් අපි මේ එක එක පැහැදිලි කිරීම් දෙනවා. ඒව ඇතුලේ ඇත්ත ප්‍රශ්නය මේ ආර්ථික මේ පරාදීන ආර්ථික මොඩලේ තමයි අපි මේ දුප්පත්කම කියන්නේ. මම කිව්වේ බංගලාදේශේ. බංගලාදේශයේ ලෝකයේ දුප්පත්ම රටවල් 50 ඇතුලේ හිටියේ. එහෙනම් කොහොමද අද සංචිත 45000ක් තියෙන්නේ? ඒ ඕන් තෝරලා තියෙන මොඩලේ මොකද්ද මේ මොඩලේ තියෙන විශේෂත්වය? ඒ තමයි දේශීය කර්මාන්තකරුවා නගා සිටවන්න ඔහුගේ නිෂ්පාදන ආරක්ෂා කරන්න නීතියනුත් ක්‍රමවේදනුත් පියවර අරන් තියෙනවා. රටේ බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩවස්ථා. දැන් මේකේ තියෙන ජාවාරම්කාරයෝ කීප දෙනෙකුට ඉඩපස්ථා. අනික සියලු දෙනා දුප්පත්කමේ ගිල්ලා ඉන්න ඕනේ. ගෝපි පවුල් ලක්ෂ 20ක් දුප්පත්කමේ ගිල්ලවල තියෙනවා. තව පවුල් ලක්ෂ 20ක් විතර අර සුද්ධ මූල්‍ය සමාගම් 3-4ක් මූල්‍ය වහලුන්ට ආර්ථිකයට දායක වෙන්න බෑනේ. සදාකාලික වහලුන්සේ ඉන්නවා. එතකොට මේවා පොඩ්ඩක්වත් වෙනස් කරන්න පියවර ගන්න නැතුව මේ මහා සමාජයේ නැකිට්ටන්න නැතුව බංගලාදේශය වගේ මේ සංචිත වර්ධනය කරන්න බෑ. මේක ලෝක යුද්ධයක් ඇවිල්ලා ප්‍රශ්නයක් නෙවෙයි. අපේ ඩොලර් හිගකම නිසා තමයි ඔක්කොම මේ අර්බුද ටික ඇවිල්ලා තියෙන්නේ. අමතුම් කීපෙකුත් නැවත අපිට ලැබුණා. උන් රැඳී සිටියේ නැහැ ප්‍රසන්න වඩාර මහත්තයා. උන් පුන අහන්නේ මේ මොහොතේ ඇයි ඔබතුමාලාට ප්‍රමුඛ මේ විද්‍යුතුන්ට මේ කතාව ගෙනියන්න බැරි ගෝල් ෆේස් එකට කියලා. දැන් කට්ටිය අහන්නේම දැන් පක්ෂ වලට යන්න බෑ. මම දන්නේ පෞගේ කාලේ ඇතැම් ආපු ජාතික ජනබලවේගයේ පවා එතෙන්ට ගියේ නැහැ. මග නැවතුණා. ඒ කියන්නේ සමහර සංවිධාන දේශපාලන පක්ෂවල කණ්ඩායම් එතෙන්ට යන්නේ නැහැ, ගන්නෙ නැහැ කට්ටිය. ඒකට දැන් ඒ කට්ටියට මේ හුදකලා සටන් බිමක් වගේ තියෙන එකට ඇයි මග පෙන්වන්න බැරි? මේ වගේ කියවීමක් ඇයි එතෙන්ට ගෙනියන්න බැරි කියලා කට්ටිය අහනවා. ඔය ඉතින් ඔබතුමා කරන්නේ දැන් අපි මේ කරන්නේත් මේ මග පෙන්වීමනේ. ඒ එතෙන්ට පුද්ගලිකව යන්න අවශ්‍ය නම් අපි යන්න සූදානම්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම යන්න අවශ්‍යද? අපි මේ පෙන්වා දෙන්නේ තරුණයන්ටත් අපි දන්න අයට පුද්ගලිකව කතා කරනවා. ඒ සමහර නායකයොත් අපි දන්න අයට අපි කතා කරනවා. අපි කියන්නේ මේ සටන මේකට ඔළුවක් දෙන්න. මෙතන අල්ලගෙන හිටියට කවුරු දෙනේම කෑවට බිව්වට මේ ඔය වෙනත්තර නිරාගමික කියන අර මානසික රෝගීන්ගේ සටන් පාට අරගෙන මේ ඒ අපේ සංස්කෘතියට පහර දීලා ඒ විනාශකාරී දේවල් ඒව කරාට මේක ගොඩ යන්නේ නැහැ. සටන් පාට ටික ඉදිරිපත් කරන. ඒතර තමයි ආණ්ඩුවට අභියෝගය එන්නේ. මේක කරපන් කියලා. ඉතින් එයම මග පෙන්වීම කරමින් පවතිනවා. ඉතින් නෑ ඉතින් මේ මග පෙන්වීම මේ කියන දේවල් ඇහෙනවා නම් අපි කතා කරන ඒවා හරි අපි එතනට ගිහිල්ලා මේක කියන්න ඕන කමක් නෑ. මේ සංවිධාන දේශපාලන නායකයෝ මේ ඔක්කොටම අපි කියන්නේ කියන්න සටන් පාටේ. මෙන්න මේ ටික කරපියව් කියලා මේ ලයිස්තුව කියන්න. අද වෙනකන් කියනවද බලන්න පාර්ලිමේන්තුවේ එකෙක් කියනවද බලන්න ඔය 225 එපා කියලා හරි මොකක් හරි කියනවා. අභියෝග කරනවද ආණ්ඩුවට මෙන්න මේ දේවල් ටික කරපන් කියලා. මේ වෛද්‍ය සුමිත් කියපු විදිහට මූල්‍ය පනතේ විදේශ විනිමය පනතේ තියෙන හිල් දෙක වහලා වහාම මේ විදේශ විනිමය රට ඇතුළට ගේන්න නැතුව ඒක හොරකම් කරන එක නවත්තපන් කියලා තියෙනවා. මට ඇහිලා නැහැ කවදාවත්. එහෙම සටන් පාටයක් නැහැ. මේ മന്ത്രിවරුන්ට එකෙකුටවත් එහෙම සටන් පාටයක් ගේන්නේ නැහැ. ආණ්ඩුව අමාරු දාන සටන් පාටයක්. ගෝටා ගෝ හෝම් කියනවා. ඉතින් ගෝටා ගෝ හෝම් ගියාම කවුද ඉන්නේ ඊළඟට 113 හොයාගන්න පුළුවන් කියලා ජනාධිපති වෙනවා. ඒතර එයාට පුළුවන් මේ ඔක්කොම එක අතින් හරවලා වෙනස් කරන්න. මෙතෙක් කල් කරපු මේ මොඩලේ වෙනස්කම් ටික කරන්නේ නැත්නම් අර වංචා දූෂණ ටික මහා පරිමාණ වංචා දූෂණ ටික වළක්වන්න අවශ්‍ය පියවර ටික ගන්න නැත්නම් එහෙම ගොඩ යන්න බෑ. පුද්ගලයා මාරු කරා කියලා ගොඩ යන්න බෑ. මේ පුටුවේ හෙට සජිත් ප්‍රේමදාස මහත්තයා වාඩි කරා හරි රනිල් වික්‍රමසිංහ මහත්තයා වාඩි කරා හරි ගොඩ යන්න පුළුවන් කියලා හිතනවා නම් අපි අමු තකතිරු ටික. අපි අන්තිම අවස්ථාව ඔබතුමාට ලබා දෙනවා. සුමිත් මහත්මයා දැන් ඔය පොදුවේ නැවත නැවත කියන කතාව තමයි බොහෝ දෙනෙක් කියන්නේ මේක පුදුම රටක් මේ අපි ඉන්නේ මාරම රටක. හැබැයි මේ
මේ රටේ මේක කළමනාකරණය කරගන්න බෑ මේක අපිට හදාගන්න බෑ. හැබැයි බෑ කියා මාස 3කින් බඩගින්නක් එනවා. හැබැයි මේ වෙලාවේ අහසින් පොළොවට වහිනවා. මේක ඇතුලේ අපිට මේක වෙනසක් කරන්න බෑ. ඒක මහජනයා සිස්ටම් චේන්ජ් කියන වචනය ඇතුලේ මේකේ තේරුම තමයි මේ සිස්ටම් එකේ මහජනයා නැද්ද? සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ හුදු අපෙන් වියුක්ත වූ දේශපාලන බලමණ්ඩලයක් විතරද? බලයේ තියෙන කණ්ඩායම විතරද? ඒත් මේ සමස්ත ඔක්කොම මේ සිස්ටම් එකක් තියෙනවා. ඒත් මහජනයාද මෙහි කොටස් කරව වගේ යුතු. ඔහු කොහොමද මේ අනුගත වෙන්නේ මේ උදාහරණයකට අධි පරිභෝජනවාදයෙන් අපට අත් මිදෙන්න වෙයි. මම කියන්නේ බලශක්ති පරිභෝජනයේ මේ යනාදී පරාදීන අපි ගෙන්වලා කන දේවල් වලින් ගෙන්වලා කාලා බීලා ඉන්න සංස්කෘතියෙන් අප පොඩ්ඩක් එපිටට පියමන් කරන්න වෙයි. අනිවාර්යයෙන්ම හැම කෙනාට මේ පිළිබඳව කැපකිරීමක් කරනවා. මේ වසන්ත මහත්තයා කිව්වා වගේ අර හිඟන්නගේ අර ඔඩිට් සිස්ටම් එක හොඳට හදලා මේ හොරකම් කරන්න නේද ලස්සනට හිටියා වගේ හිටියට මේක හරියන්නේ නැහැ. ඒ වගේ මේ ජනතාවට මෙතෙක් මේ 77 අර මහත්තයෙක් කිව්වා ඒ අධි පරිභෝජනවාදී මේ ජීවන රටාව අපි වෙනස් කර ගන්න ඕන. ඒ වගේම පුද්ගලයාගේ සිට පවුලේ සිට ගමේ සිට පළාතේ සිට ආණ්ඩුව දක්වා අර හැම කෙනාම මේ ආර්ථිකය තමන් විසින් මේ සමෘද්ධිමත් කර ගැනීම සඳහා ඉතුරු කර ගැනීම සඳහා අධි පරිභෝජනයෙන් අඩු කර ගැනීම සඳහා කරන්න ඕන. දැන් මේ හැම කෙනාම කැපකිරීමක් කරන්න ඕන. ගෑස් නැත්තම් ගෑස් දියව් කියා කෑ ගහලා ඉඳලා නැහැ. ගෑස් දෙන තත්වයට නැවත ගෑස් ගේන්න අවශ්‍ය නම් ගෑස් ගේන තත්ත්වෙ වෙතින් අපේ ගෙවල් වල තුන් වේල ඉදෙන්න ඕන. ඒ තුන් වේල ඉදෙන්න නම් ඒක මොනවා හරි වෙනත් විකල්ප අපිට යන්න ඕන. මම මේක උදාහරණයක් කිව්වේ. ඒ වගේම ඒ ලිපේ තුන් වේල දෙවේලට බස්ස ගන්නද තුන් වේල හදා ගන්න පුළුවන් විදිහට මේ රටේ අපි වගා කරන දෙයක් අනිත් හැම දෙයකම අපි සහභාගී වෙන්න ඕන. ඒ වගේම නාස්තිය දූෂණය කියන දේවල් අපි අඩු කර ගන්න ඕන. අපේ වාහනේ පාවිච්චි කරන ඉඳන් පාරේ ලයිට් එකේ තැන ඉඳන් ගෙදර ලයිට් එකේ තැන ඉඳන් අපි ඒවල හිටන් මේ රටට ඉතුරු කර ගැනීමේ තැනට අපි මානසිකත්වය හදන්න ඕනේ. ඒක පාසල් දරුවාගේ සිට වැඩිසිටියාගේ සිට කාර්යාල සේවකයාගේ සිට සියලුම ජනාධිපතිගේ සිට පල්ලෙහාට මේ පිළිබඳව එකතු වෙලා මේ අපි මේ අමාරු කාලය තුල සමනය කිරීම සඳහා අපි විලෑත් වෙන්න ඕන. ඉතින් එහෙම නැතුව මේක මේ පාලකයා වැරද්ද කෙරුවයි කියලා පාලකයාට විතරක් බැන අපි හිටියයි කියලා මේකට උත්තර හම්බෙන්නේ නැහැ. ඉතින් මේ ජනතාවට සරලන පාලකයෝ තමයි ඉන්නේ. ඒ නිසා අවරම පාලකයෝ වගේක් අපි බලාපොරොත්තු වෙන උත්තරීත පාලකයෝ වගේක් අපි බලාපොරොත්තු වෙනවා නම් ඒහා සමානම ජනතාවක් ඒ මානසිකත්වය වෙනස් කරගත්තු පරාර්ථකාමී මානසිකත්වයක් සහ දැන් අපි කෙනෙක් අපි කනකොට අපි විතරක් කන්න හම්බෙන්නේ නැහැ. අපි හම්බ කරනකොට අපිට කන්න හොයන්න ඕන, අපේ පවුලට කන්න හොයන්න ඕන, අපේ දෙමව්පියන් නම් කන්න හොයන්න ඕන. එතකොට මේ රටේ තව දුබල ඉන්න මිනිස්සුන්ට ඒගොල්ලන්ට කන්න හොයන්න ඕන. මේ රටේ මේ පොදු අධ්‍යාපනයේට එතකොට පොදු ක්‍රියාකාරකම් සියල්ලට අවශ්‍ය ප්‍රමාණයක් අපි උපයන්න ඕන නේ. ඒත් එහෙම නැතුව මේ අපි පරපෝෂිතයෙක් වෙන්න බලන් හිටියොත් මේකට හරියන්නේ නැහැ. හැම ජනතාවම මේක තේරුම් ගන්න ඕන. ඒක ජනතාවගේ පැත්තෙන් තදබල ලෙස මේක තේරුම් අරගෙන මේ ආණ්ඩුවට විතරක් බැනලා හරියන්නේ නැහැ. අපිත් මේකට යමක් කරන්න ඕන, මේකෙන් ගොඩ යන්න ඕනයි කියන එක ගහක් කොලක් හිටව ගන්න එක තමන් එහෙම නැත්තම් කාර්යක්ෂම ලෙස ලිපක් පාවිච්චි කරන එක ගෙදර රෙදි මැෂින් එකකින් රෙදි මැෂින් එකට හැම එක්කෙනාම ගිහිල්ලා මේ පෑයෙන් පෑයට ෂර්ට් එක ගොල්ලලා දානවා අනිත් එක ඇඳුම ගොල්ලලා දානවා නෙමෙයි මේක පැහැදිලි කරලා එක්කම එකතු කරලා එක වෙලාවකට අපිට එක දවසකට එක වෙලාවකට පුළුවන් නම් මැෂින් එකට දාන්න පුළුවන් ඒ කිලෝ ප්‍රමාණයට දාලා මැෂින් එක දුවනවා නම් ඒතකොට විදුලිය අඩුවෙන් යනවා. ඉතින් ඒ වගේ මේ සුළු චූටි දේවල් හිතන් මේක ජනතාව හිතන්න වෙලා තියෙනවා. ඉතුරු කිරීම සඳහා මම හිතන්නේ ඔබ එකඟ වෙයි කොන්දේසි විරහිතව අපිට කතා කර බොහෝ මහත්මවරුන්ගේ යටිපෙළ උන් ටිකක් පරිණතය මේ ලංකාවේ දේශපාලනය සහ මේ කියවීම් වල උනුත් මේ කාරණේ හොඳාකාරවම දන්නවා. අපි හැම දෙයක්ම පිටරටින් ගෙනලා කන්න බොන්න පටන් ගත්තොත් කවදා හරි කැම ටික නවත්තපු දවසට අපිට බඩගින්නේ මැරෙන්න යනවා. හැබැයි ඉර පායද්දී හොඳට මේ පොළව සාරවත් පොළවක් තියේදී මේක ඕන දේවල් පැලවෙද්දී බඩගින්න ලැජ්ජාවක් කියලා කිව්වා පිදෙල් කැස්ට්‍රෝ.
හැබැයි අපි ටිකක් හිතන්න ඕන හිරුවිලිය ලැබෙන රටක සාගින්න ලැජ්ජාවක් කියලා හිතාගෙන ඉස්සරහට හැම බිම්ගලක්ම වවන්න සැලසුමක් තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ මේ කතා නැහැ. මේ අර්බුදයේ මත එකිනෙකා වැටි පෙරළි තමන්ගේ බලය ගන්න ආණ්ඩුව තමන් අතර ගන්න. අපි ගත්තාම මේක විසඳනවා. ඓතිහාසික වසන්ත බණ්ඩාර මහත්තයා මේක කියවමින් ඉන්නවා. අපි ගත්තාම මේක විසඳනවා. විසඳන ක්‍රමයක් කියන්නේ නැහැ කවුරුවත්. ඒත් දැන් මේ මරවුගුල එල්ලිලා ඉඳීමෙන් තරුණයා තවදුරටත් නොමග යන්න පුළුවන්. ඒ නිසා ඔවුන් මොකද මේක වෙනස් කරන්නේ නැහැ. ඒකට දැන් අපිට කොහොමද මේ අරගලේ ශක්තිමත් කරන්න වසන්ත බණ්ඩාර මහත්මයා? ඒකට දැන් තරුණයාට තියෙනවා මේක ප්‍රචණ්ඩත්වයේ කරා නොගෙන යාමට. කවුරු කෙසේ කිව්වත් අපි 83 89 දැන් අපි ඓතිහාසික අපි ටයර් පුච්චනවා දකින්නට පාරක් මැද්දේ. අපේ ඇඟට දැනෙන්නේ මහා ලොකු ඒ සුවඳ අපට දැනෙනවා සජීවීව මේ පරිසරයේ පිච්චුණු මේ මල කඳන් මලමිනි සෑයවල අපි දැක්කා. අපි ඇස් දෙකෙන් දැක්කා මේවා. ඒ නිසා මේ අමිහිරි අතීතයේ නැවත වර්තමානයට ඇදගෙන නැතුව ඊටාම තමන්ගේ අයිතිවාසිකම් පාර්ශවයේ විරෝධතාවය මේ ජනතාවට පීඩාවට ගෙන මේ ආණ්ඩු සහ ඒ ප්‍රතිපත්ති හකුලා ගන්නා තෙක් සටන් කිරීම කොහොමද අපි ඔවුන්ව දිරිමත් කරන්නේ? සටන දිරිමත් කරන්නේ කොහොමද මේ අර්බුද මැද්දේ? ඔය ගමගේ මැතිතුමා මේ සටන නරක දෙයක් නෙවෙයි. මේක යහපත් දිශාවට හරවන්න පුළුවන්. මේ සටන පෙන්වලා මේ සටනෙන් ආණ්ඩුව ඇස්පාදන්න එහෙම නැත්නම් ආණ්ඩුව යටත් කරන්න ඇස්පෑදෙන්නේ නැත්නම් යම් කිසි ප්‍රතිපත්තිමය රාමුවකට අපිට දීර්ඝ කාලයක් කරන්න බැරි වෙච්ච දේ. ඉන්දියාවේ ගමගේ මැතිතුමා ඉන්දියාවේ ඒ ජාතික ව්‍යාපාරයේ දීර්ඝ කාලයක් ඒ රටේ ක්‍රියාත්මක වෙලා ඒ රටේ ජාතික ආර්ථිකයේ රකින්න දේශීය ආර්ථිකයේ රකින්න ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒක මොන යකාටවත් වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න හීනෙන්වත් හිතන්නේ නැහැ. මෝඩි හිතලා වෙනස් කරන්න හිතලා මාස 10ක් ගොවියෝ සටන් බිමේ ඉඳලා දන ගස්සලා මෝඩි සමාව ගත්තා. නිසා ඒ රටවල ඒවා කරන්න බෑ. අපේ රටේ හැබැයි කිසි දවසක එහෙම නිශ්චිත ජාතික ආර්ථිකයේ රකින්න මේ සංවර්ධන ක්‍රියාමාලය දිරිමත් කරන ප්‍රතිපත්තිමය රාමුවක් නිශ්චිතව සමාජගත වෙලා නැහැ ගලේ කෙටුවා වගේ. හෙට උදේට ඕන භාණ්ඩාගාර ලේකම්ට පුළුවන් කිරිපිටි සමාගමකට බදු සහන දීලා දේශීය නිෂ්පාදකයා වට්ටලා අර ආනයන දිරිමත් කරන්න. එයාටත් ගාණක් සාක්කු දාගන්න. හැබැයි ඉන්දියාවේ එහෙම කරන්න බෑ. ඉතින් ඒ නිසා අපිට මේ අවස්ථාවේ මනරම් අවස්ථාවක් තියෙනවා යම් සටන් පාට ප්‍රමාණයක්. දැන් අපි දන්නවා යහපාලන ආණ්ඩුව වැඩ 100ක් කියලා ගෙනාවනේ. වැඩ 100ක් ගැන කිව්වා. හරි මෙතන 100ක් නෙමෙයි 50ක් කියන්නේ. යම් ප්‍රතිපත්තිමේ කාරණා මින් පස්සේ ආර්ථිකයේ මේවා මේ විදිහට මිසක් මේ විදිහට වෙන්න බෑ කියන එක හොරකම දූෂණයේ වැළැක්වීම අර කියන පනට් ටික සංශෝධනය කරන එක වෙන්න පුළුවන් අර කියන හොරුන්ට දඬුවම් දීම ඊළඟට මේ දේශීය නිෂ්පාදන ආර්ථිකය රකින්නේ කොහොමද ආනයන අධෛර්යමත් කරන්නේ කොහොමද මේවා මහා පොත් පිටු දහස් ගණන් ලියන්න දේවල් නෙමෙයි මේ එක කොළ දෙක තුනක මේවා ලියන්න පුළුවන් අපි ඒවා ලියලා ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද මේ දේශීය ආර්ථිකය රැකගන්නේ මේ වෙලාව පාවිච්චි කරලා ආණ්ඩුව යටත් කරලා ආණ්ඩුව දනගස්සලා මෙන්න මේ ප්‍රතිපත්ති වලට එකඟ වෙයන් කියන මතය අපිට හදාගන්න පුළුවන් නම් මේ තරුණයෝගේ විරෝධයෙන් අපිට යහපත් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ අතර පරිස්සම් වෙන්න ඕන මේ තරුණයෝ අපේ දුවදරුවෝ ඒ වයසේ ඉන්න මේකේ යම් කූට බලවේග වලට මේක කැලේ අරන් යන්න ඉඩ දෙන්න එපා. ඒ ගැන සංවේදී වෙන්න කියන ඉල්ලීමත් අපි කරනවා. ඒ වගේම මේ අවස්ථාව පාවිච්චි කරලා යම් නිශ්චිත සටන් පාට ප්‍රමාණයකට දීර්ඝ කාලිනව මේ රටේ යහපතට හරව ගන්න පුළුවන් ආණ්ඩුව යටත් කරන්න ඕන. එහෙම නැතුව නිකන් ගෝට ගෝ හෝම් කී විතරක් හිටියට නම් හරියන්නේ නැහැ. මම හිතන්නේ අපි හැමදාම රටමැදිරියන් ඉඳන් සාධාරණ සටනකට පණ දෙනවා. සාධාරණ සටනක් යුක්තිසහගත සටනකට ජීවය දෙන්න උත්සාහ කරනවා මේ උපන් විමේ නාමයෙන්. ඒක වරදක් නෙවෙයි හිතතුනේ. ඒ නිසා අපි බොහොම ආදරේ ඔබට අපිට අවශ්‍ය වෙන්නේ යහපත් වූ හෙට දවසක් අපි අවසානයෙන් මතක් කරන්නේ ඔබට මේ සටන් බිමට ඓතිහාසික සටන් බිමක් මේක අරගල බිමක් මේ අරගල බිමට ආවේ වෙනදා ආපු අය නෙවෙයි සාම්ප්‍රදායිකව බත් පැකට් එකට අරක්කු බෝතලෙට එන අය නෙවෙයි ආවේ ඒ නිසා අපි බොහොම කරුණාවෙන් සෑමදෙනාගෙන් ඉල්ලනවා මේ තමන්ගේ උවමනාව වෙනුවෙන් වේදනාව වෙනුවෙන් කෑ ගහන්න ආපු මිනිසුන්ට බත් පැකට් එකක් දීලා සිහියෙන් සටනේ ඉන්න මිනිසුන්ට මධ්‍යසාර දීලා සිහි නැති කරලා ඒ අයගේ නන් දොඩ වෙන තත්ත්වයට පත් කරලා සිහිය විකෘති කරලා එහෙමත් නැත්නම් ඒ අයට ගිනි කූරක් ගිනි පෙට්ටියක් දීලා මේ රට ගිනි තියෙන තැනට මේක අරන් යෑමේ දුෂ්ට වැඩේට අත නොතියා පිවිතුරු සාධාරණ යුක්තිසහගත රටක් වෙනුවෙන් කරන සටනකට හැමදාම පණ දෙන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ජයග්‍රහණය ලැබෙන තුරු
අපි හැමෝටම සටන් බීමක් තියෙනවා වඩා හොඳ රටක් වෙනුවෙන් සටන් කරමු කියන ආයෝජනයත් එක්කම ඒ ඉල්ලීමත් එක්කම එදා නිරායුධ අවිහිංසාවාදී සටනක් බවට මේ පත් කරගමුයි කියන ආයෝජනයත් එක්කම අපි අද දවසේ සමගන්නවා ජන අරගලයේ කොයිබටද වඩා යහපත් දිශාවකට අපි ගෙනියමු කියන තැනින් අපි නිමා කරනවා. ස්තුතියි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා, එත් එක්කම වෛද්‍ය සුමිත් වණ්ඩාරච්චි මහත්මයා. අර්බුද මැද්දේ තෙල් අර්බුද මැද්දේ රට මැදට ආවට අපි සමගෙන යන්නම්. ඔබට ජයග්‍රහීත දවසක්. අපි යනවා. දරුවන් සරණයි.